අයිබෝවන් දුවාල පුතාලා සියලු දෙනාටම අපි තව විනාඩි 3ක් වගේ බලලා පන්තිය අපේ සෙමින එක පටන් ගමු. තාම ළමයි තව දෙන්න තුන් දෙනෙක් ලොග් වෙමින් ඉන්නවා. එයාලත් ලොග් වුණාන් පස්සේ අපි සෙමින එක පටන් ගමු. තව විනාඩි 3ක් වගේ බලමු. ඔව් පුතාලා හැමෝටම මාව ඇහෙනවද කියලා කවුරු හරි දරුවෙක් මයික් එක ඔන් කරලා කියන්න බලන්න මාව හොඳට ඇහෙනවද කියන දේවල් පැහැදිලිව ඇහෙනවද කියලා මගේ හඬ ඔයාලට ඇහෙනවද කියලා පොඩ්ඩක් කියන්න බලන්න ඇහෙනවා සර්. හරි හොඳයි හරි පුතේ අපි මේ පන්තිය පටන් ගමු මොකද මේ අපි පැය දෙකක් කරන්නත් ඕන නැත්නම් කාලේ නාස්ති නොති ඒක ගැටලුවක් වෙනවා කොහොමද අද දවස් ඇතුළත අපේ වෙන මේ පේපර් එක සාකච්ඡා කරන්න ඕන මේ සතියේ මම කතා කරපු වෙලාවේ සමහර ළමයි පිටියද දන්නේ කමන්න අපි ඒ තුන මුලින් ධම්ම මේ ටික සාකච්ඡා කරමු මොකද මේ පේපරේ තියෙන ගොඩාක් දේවල් ඔයාලගේ ඉතිහාසයේ පේපරේට එනවා ඉතින් මම මේ වගේ දැන් ලබන සතියේ පටන් ගන්නවා 10 වසරේ පළවෙනි පාඩමේ විභාග පේපරය. ඒ පාඩමෙන් තමයි සීලම ප්‍රශ්න හදලා දෙන්නේ. රචනා ප්‍රශ්න, බහුවර්ණ ප්‍රශ්න 40 රූප සටහන් එක පාඩම. ඊළඟට දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම. ඔය වගේ 10 වසරේ පාඩම් 10ට මම පේපර් 10ක් කරන විභාග ආකෘති ප්‍රශ්න පේපරය. පේපර් 10. ඊට පස්සේ 11 වසරේ පාඩම් 8ක් තියෙනවා. ඒ පාඩම් 8ට ඒ වගේම පේපර් 8ක් කරනවා. ඊට පස්සේ සමස්තයක් විදියට මුළු
සිලබස් එක මේ කියන්නේ පාඩම් 18ම කවලම් කළා. දැන් මේ හදලා තියෙන නේම පේපර් එක. දැන් අද සාකච්ඡා කරන්නේ කවලම් කරපු පේපර් එක. ඒ වගේ පේපර් 3ක් කතා කරනවා. එතකොට ඒ ටික විතරක් ඔයාලා යනකොට විභාගෙට බලාගෙන ගියා නම් විභාගෙට යනකොට ඒ ටික විතරක් බලාගෙන ගියා නම් මා පුතාලට හොඳටම පෙමානවා. ඒ එකක් ගන්න නිකම්ම පුළුවන්. එතකොට මම මෙහිදී ඔයාලගේ තියරි දැනුම සමහරට තියරි දැනුම නැති ළමයි ඉන්න පුළුවන්. එයාලටත් තියරි දැනුම කියා තේරෙන විදිහට ඒ කියන්නේ එයාලට ඒ දැනුම ලැබෙන විදිහට තමයි මේ පාඩම පේපර් එක මම කරගෙන යන්නේ. එතකොට නිකන් රිවිෂන් ක්ලාස් එකක් කරනවා වගේ තමයි. එතකොට පේපරේ ප්‍රශ්න වලට උත්තරත් ලියන ගමන් ඔයාලගේ තියරි දැනුමත් ඔයාලට ඒ ටික ලබා දෙනවා. ඉතින් මේ වෙනකොට ඔයාලා ගාව තියෙන්න ඕන මම පේපරේ කලින් PDF එකක් ඔයාලා group එකට දැම්මා. සිතියමක් ළඟ තියෙන්න ඕන. මම සිතියම දැම්ම ලකුණු කරන්න ගන්නෑ. අවසාන විනාඩි 15 තමයි සිතියම ලකුණු කරන්න ගන්නෙ. ඒ වගේම මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඔයාලා ගාව කොළ හෝ පොතක් හෝ පෑනක් තියෙන්න ඕන. රචනා ප්‍රශ්න වලට උත්තර ලියන ආකාරය මුල ඉඳන් අගට ඉතාම සරලව කියා දෙනවා. ඒ කියන්නේ ළමයි හැමෝටම අමාරු ප්‍රශ්නයක් තමයි මොකද්ද? රචනා වලට කොහොමද රචනා ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කියලා. ආන්න ඒකම වේදය මම ඉතාම සරලව ඔයාලට කියා දෙනවා. ඉතින් කවුරුත් ලෙෆ්ට් වෙන්නේ නැතුව හොඳට අහගෙන ඉන්න. ඒ වගේ මාත් එක්කම වැඩ කරන්න ගන්න. දැන් හැමෝම ගාව සමහරට PDF එක තියෙන්න පුළුවන්. තවත් සමහර ළමයි ගාව PDF පේපරේ නැති වෙන්න පුළුවන්. ඒ ගැටලුවක් නැහැ. ඔයාලා ගාව තියෙන කොලේ පස්සේ PDF එක ගන්න අනිවාර්යෙන් තියෙන කොලේ ප්‍රශ්න අංක දාලා උත්තර ටික ලියන්න. ප්‍රශ්න අංක දාලා උත්තර ලියන්න. දැන් එක්කෙනෙකු කාට හරි හිතෙන්න පුළුවන් මේ තියෙන පේපරේ ඉතාම සරලයි නේද කියලා. ඔව් උදේ සරල තමයි. අපි සරල දැනින් එපානේ පටන් ගන්න. සරලයි. ඒ වුණාට සරල වුණාට මේ රචනා ප්‍රශ්න ලියන්න එපානේ. පේපරේ සරල තමයි අහන ඒවා තේරෙනවා. ඒ වුණාට අපි මේකට උත්තර ලියන්න ඕන. රචනා ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන. ඉතින් ඒ ක්‍රමවේදයේ ටෙක්නිකල් එක ඒ ප්‍රායෝගික පුහුණුව තමයි මම මේ ක්ලාස් එකේදී ඔයාලට ලබා දෙන්නේ. අපිට කොච්චර තියරි දැනුම තිබුණා ප්‍රැක්ටිකල් එක ඒ කියන්නේ පේපර් වලට ප්‍රශ්න උත්තර ලියා ගන්න බැරි නම් පුතේ වැඩේ කරන්න අමාරුයි. විභාගෙට අහන්නේ ප්‍රශ්න දීලා උත්තරය ලියන්න. එතකොට අපි හරියට උත්තරය ලිව්වොත් තමයි අපිට ඒක එන්නේ. නැත්තම් නෑ. ඉතින් මේක ලියන්න නම් අපි අද ඉඳන්ම මේ දැන් තව මාස කිහිපයක් තියෙනවා. මේ මාස කිහිපේ ඉඳන්ම ඒ පුහුණුව ගන්න ඕනේ. ඒ පුහුණුව තමයි දැන් ගන්න. අපි දැන් පාඩම් කරපුවා අපේ ඔළුවේ තියෙනවා. අපේ මතකයේ තියෙනවා. ඒව අපි කොහොමද මෙන්න මේ විභාගයේ ප්‍රශ්නෙට කොහොමද උත්තර ලියන්නේ කියන එක මේ කොහොමද මේ තියෙන දැනුම මේ පොලේ ලියන්නේ කියන එක ගලපලා ලියන්නේ කොහොමද කියන එක තමයි මම මේදී ඔයාලට පුහුණු කරන්නේ. ආයෝගිකව පුහුණු කිරීම ඔයාලට සිද්ධ කරනවා. ඉතින් මේ පුහුණුවම ඇති ඔයාලට මොකද්ද? විභාගෙට ඒ එකක් ගන්න. මොකද මම ලියපු හැම විභාගෙම මම පොඩක් පාඩම් කරනවට වැඩිය කරේ මොකද්ද? පසුගිය ප්‍රශ්න පත්‍රවල පේපර් එකම ප්‍රශ්නේ දෙපාර තුන් පාර හතර පාර ලියපු එක තමයි කරන්නේ. මේ ප්‍රශ්න වලට උත්තර කීප වතාවක්ම ලියපු එක තමයි කරන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒක නිසාම තමයි මට විභාග ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් ඒ ක්‍රමවේදය තමයි ඔයාලට කියන්නේ. ඔයාලා කවදාවත් ප්‍රශ්න වලට උත්තරයක් ලියන්නේ නැතුව පොඩ්ඩක් ලියලා එහෙම යනවා ගියාට සාර්ථක ප්‍රතිඵල විභාගයේ නැමැති සටනේදී ඔයාලට ගන්න බෑ. විභාගයේ නැමැති සටනේදී ගන්න බෑ. හරි. අපි පටන් ගමු. දැන් මම ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා පේපරේ. එහිදී අපි සිතියම් ටික ඇතහැරලා අපි යමු ආයන්නට. අයන්න නැතුව අංක 1 කියලා වාගේ කොලේ දාගෙන අපි ආයන්න කියන තැනට යමු. ආයන්න සිතියමනේ ලකුණු කරන්නේ. ආයන්නට යමු. ආයන්නේ ඔයාලා දාගන්න A. ඒකට උත්තරේ. ලකුණු 4ක් හම්බ වෙනවා මේ A B C D කියන ප්‍රශ්න. විභාග පේපරේ අනිවාර්ය ප්‍රශ්න 4ක්. මේ ප්‍රශ්න 4 ලියන්නම ඕන. ලකුණු 4 හම්බ වෙන්නේ එතකොට අනිවාර්ය ප්‍රශ්නයක්. ඒතර මේ වගේ පාඩම සිලබස් එකේ කොයින් හරි තැනින් 4ක් තමයි. ඒතර පොතේ පළවෙනි එකට උත්තරේ මොකද්ද බලන්නකෝ. ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශවල හග්ගෙඩි ඉරහඳ වටාපොත් ඇත්ගෙඩි ඔය ඇත්තඩිය සත්ව රූප කොහේ හරි ගලක කොටලා තියෙනවා නම් පුතේ ඒවයි තියෙන නිදන් නෙවෙයි. සමහරව හිතනවා ඒ සත්ව රූපයක් තිබුණොත් වටාපොතක් තිබුණොත් හග්ගෙඩියක් තිබුණොත් නේද ඉබ්බෙක්ගේ සලකුණක් තිබුණොත් කුරුල්ලෙක්ගේ සලකුණක් තිබුණොත් පාසලකුණක් තිබුණොත් කට්ටිය කියනවා මෙන්න මෙතන නිදානයක් තියෙයි කියලා. නෑ පුතේ නිදානයක් නෙවෙයි තියෙන්නේ. ඒ මොකක්ද ඒවෙන් කියන්නේ? පාදේශීය මායි. උතර මතක තියන්න. අහුවෙන්න කවුරුවක් කිව්වා. පැරණි පාදේශීය මායි. උත්තරේ පැරණි පාදේශීය මායි.
දැන් නිදන් නෙවෙයි තියෙන්නේ. දැන් ඔයාලා අනුරාධපුර පොළොන්නරුව වගේ කැලවල් වල කවදාරි ගියොත් ඔයාලට ওই වගේ ගල් වල කොටපු සංකේත දකින්න තියෙනවා. සෑහෙන දකින්න තියෙනවා. ඔයාලා ඊට පස්සේ මොකද කරන්නේ? සල්ලි වියදම් කරලා කට්ටිය එහෙම කරන ගොඩාක් කට්ටිය. බොරුවක් මම්ම අපමානව කියලා දෙන කරන්න එපා. ඔය ඇති නිදානයක් නැහැ. ඔය තියෙන්නේ මොනවද? ඔය තියෙන්නේ සත්ත්ව රූප පාදේශීය මායි. පාදේශීය මායිම් තමයි සත්ත්ව රූප අග්ගෙඩි 70 අඩිය ආදී ඉරහඳ වටාපත මගින් සලකුණු කරලා තියෙන්නේ. හරි පුතේ. ඒකට උත්තරේ ඔයාලට හම්බුණා. අමතක වෙන්නේ නැහැ. අපි බලමු B එක. කිසි වර්ෂ 2500 තරම් ඈත කාලයේ රජද බාග්මීය සෙල්ලිපිවල පුරකමත යන තනතුරු නාමයෙන් හැඳින්වුවේ කවුද? ඔයාලා දන්නව කවුද පුරකමත කිව්වේ? පුරකමත පුරය කිව්වේ මොකද? නගරය නේද? නගරේ පුර කියන්නේ අපි නගරයට. ඒතර පුරකමත කියන්නේ නගරේ ප්‍රධාන වාස්තු ශිල්පියා. නගරේ ප්‍රධාන වාස්තු ශිල්පියට අපි කියනවා පුරකමත කියලා. ඔන්න අමතක වෙන්නේ නැහැ. පුරකමත පුර කියන්නේ නගරේ. කමත එතකොට පුරකමත කියන්නේ නගරේ නිර්මාණක ශිල්පියා. නගරේ හිටපු වාස්තු විද්‍යාත්මක ශිල්පියට කියනවා අපි මොකක් කියලාද පුතේ? පුරකමත. අමතක වෙන්නේ නැහැ දැන් ඔයාලට පුරකමත කියන එක. හරි. එතකොට ඒකටත් උත්තරේ ලියමු. අපි යමු 100කට. 100ක බලමු කාර්මික විප්ලව සමගින් බැටළු වර්ග අභිජනනය කිරීමෙන් සත්ත්ව පාලන කටයුතු වල වෙනසක් ඇති කළ පුද්ගලයාගේ නම. එතකොට මේක අහලා තියෙන්නේ 11 වසරේ පළවෙනි පාඩමේ. ලියා ගන්න උත්තරේ රොබර්ට් බැක්වෙල්. රොබර්ට් බැක්වෙල්. රොබර්ට් බැක්වෙල්. උත්තරේ රොබර්ට් බැක්වෙල්. පළවෙනි පාඩමේ කාර්මික විප්ලවය. අර මම කියව පාඩම් 10 18ක් තියෙනවා. 18ෙන්ම කවලමේ අහනවා. 18ෙන්ම කවලමේ අහනවා. හරි පුතේ. ඊළඟේ බලන්න D එක. කිසි වර්ෂ 1756 සිට 1763 කාලේ පන්සේ සමග 11 වසරේ අවසාන පාඩමෙන් අහන්නේ. පන්සේ සමග මහා බ්‍රිතාන්‍යය කළ යුද්ධයට ගිය වියදම් පියවා ගැනීමට ඇමරිකානු ජනපදවලට බදු පැටවුණු බ්‍රිතාන්‍ය අගමැතිවරයා දැක්කද අහන අය ප්‍රශ්න. ඒ කියන්නේ විප්ලව පාඩමෙන් අහන්නේ. D එකට උත්තරේ ලියන්න පුතේ. ජෝර්ජ් ගෑන්විල්. ජෝර්ජ් ගෑන්විල්. උත්තරේ ජෝර්ජ් ගෑන්විල්. උත්තරේ ජෝර්ජ් ගෑන්විල්. අපි මේ වගේ ප්‍රශ්න ඉක්මනට යමු. මොකද අපිට රචනා ප්‍රශ්න දෙක තියෙනවනේ ඉක්මනට කරන්න. හරි මේ රූප සටහන් දෙකක් පුතේ විභාගයට අනිවාර්යෙන් අහනවා. විභාගයට රූප සටහන් දෙකක් අහන එක අනිවාර්ය ප්‍රශ්නයක්. ඒක නිසා අපි රූප සටහන් පිළිබඳව අපේ ඔළුවේ සම්පූර්ණ දැක්කලා වුණු ගතියක් තියෙන්න ඕනේ. මම ඒ වුණාට මගේ පේපර් ක්ලාස් එකේදී ඔයාලට සැලකිය යුතු විභාගයට එනවයි කියලා හිතන රූප සටහන් ගොඩක් සැලකිය යුතු ප්‍රමාණයක් කරනවා. ඒක නිසා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලට අමුතුවෙන් රූප සටහන් හොයාගෙන යන්න ඕනේ නැහැ. රූප සටහන් බලන්න ඕනේ නැහැ. මම ඒ ටික ඔයාලට දෙනවා. ඔයාලට දෙන්නේ ඔයාලට තියෙන්නේ මොකද්ද? මම දෙන දේ පුතේ කරන්න විතරයි තියෙන්නේ. මම දෙන දේ කරන්න මේ තියෙන ප්‍රැක්ටිකල් මේ දෙන පේපර් ටික මම කියා දෙන විදියට ඔයාලා නිතර කරන්න තියෙන්නේ. ප්‍රායෝගිකව තියෙන්නේ. එතකොට ඔයාලා නිකම් මේකක් ගන්න පුළුවන්. මම දෙන වැඩ ටික විතරක් කරාම ඇති. අනවශ්‍ය දේවල් අනවශ්‍ය පොත්පත් ඊට පස්සේ අර පොතේ මේ පොතේ තිබුණා අර සර් මෙහෙම කිව්වා අර සර් දෙක කරුණු වැඩි ඒ මුකුත් කරන්න එපා. මේ මම දෙන පේපර් වල ටික පමණක් කරගෙන යන්න. මම දෙන පේපර් වල ටික පමණක් කරගෙන යන්න. හරි පුතේ. මොකද රූප සටහන මේ රූප සටහන ඔයාලා දැකලා තියෙනවා. මොකද්ද පුතේ? මේක ඒ වලින් දැක්වෙන චිත්‍රය හඳුනාගෙන නම් කරන්න. මොකක්ද ওই චිත්‍රය? ඕකේ ඉන්නේ පුතේ දේවදරුවා. ලියන්න උත්තරේ දේවදරුවන් දෙදෙනා ඉන්නේ. ඔය පිහාටු දෙකුත් තියෙන්නේ. පිහාටු දෙන උදින් වලාකුළු තියෙනවා. එතකොට ඔයාලට කියන්න පුළුවන් මේ ඉන්නේ කවුද? දේවදරුවන් දෙන්නේ. මිනිස්සු නෙවෙයි ඉන්නේ දේවදරුවන් දෙන්නේ. එතකොට මේ චිත්‍රය අඳිනවද ශිල්පියා? සාමාන්‍යයෙන් ඔයාලා දන්න මේ වගේ චිත්‍රයක් අඳිනකොට ප්‍රසිද්ධ එක්කෙනා තමයි කවුද? මයිකල් ඇන්ජලෝ. චිත්‍රවල මයිකල් ඇන්ජලෝ තමයි ඇන්දේ. මයිකල් ඇන්ජලෝ. එතකොට ඒකේ තුන බලන්නකො මේ කවර යුගයකට අයත් වේද? මේක මොන හත්වෙනි පාඩම පුනරුද? 11 10 වසරේ හත්වෙනි පාඩම පුනරුද යුගයට අයත්. පුනරුද යුගයට තමයි අයත්. මේ කවර යුගයට අයත් වේද? පුනරුද යුගයට අයත් වේ. පුනරුද යුගයට අයත් වේ. මෙම චිත්‍රය දැකිය හැකි ස්ථාන 1-4 මෙම චිත්‍රය දැකිය හැකි ස්ථාන ලියන්න. කොහෙද? සිස්ටයින් දෙවි මැදුර. ලියන්න සිස්ටයින් දෙවි මැදුර. සිස්ටයින් දෙවි මැදුර නැත්නම් දේවස්ථාන. සිස්ටයින් කියන දේවස්ථානය තමයි
මේ දේවදරුවන්ගේ පින්තූර ඇඳලා තියෙන්නේ. හරි පුතේ. අපි ඊළඟට යමු මුටක් දාලා රෝම ඉලක්කම් 2. අනිත් දෙවෙනි පින්තූරය බලන්නකෝ. මේ පින්තූරෙන් දැක්වෙන පිරිස දැන් මට නම් ඒක ලොකුවට පේන්නේ නැහැ. උනට උතන කට්ටියක් ඉන්නවා. රූපසටහන ටිකක් අඳුරුයි. ඒ වුණාට ඔයාලට විභාගෙට එනකොට හොඳ පැහැදිලි පින්තූරයක් තමයි එන්නේ. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඔතන ඉන්න කට්ටියක්. ඔතන ඉන්නේ මොකද්ද? ඔය කන කට්ටියක් ඉන්නේ බත් කනවා. පෙනීත ආහාර බුදින කට්ටියක්. ඔතන කෑම වගේක් කකා ඉන්නේ කට්ටියක්. එතකොට ඔය දැක්වෙන පිරිස තමයි උත්තරේ එන්නේ මොකද්ද? ඒ කියන්නේ යාළුවගේ මූණ වල හොඳ හිනාවක් තියෙනවා කෑම කන ගමන්. කෑම කන ගමන් හොඳ හිනාවකින් කනවා කියන්නේ ඔහු පෙනීත ආහාරයක් කන ගමන් ඉන්නේ නේද? උත්තරේ ලියන්න මොකද්ද? පෙනීත ආහාර බුදින පිරිස. බුදින කනවා කියන එක. පෙනීත ආහාර බුදින පිරිස. කනවා පිරිස. අපි කනවා කියන වචනේ දැම්මොත් නිකන් කැටයි වගේනේ. අපි ඒක නිසා උත්තරේ ලියන බුදින පිරිස. පෙනීත ආහාර බුදින පිරිසක් තමයි මෙතන ඉන්නේ. මේ ආයත් වන සියවස පුතේ. මේ ආයත් වන්නේ 19 වන සියවසට. පුනරුද්ධ කාලයට ආයත් වෙනවා. ගොඩාක් චිත්ත ඇද්දේ මොන සියවස්වල චිත්ත පුනරුද්ධ කාලේ. මිනිස්සුන්ට ප්‍රශ්න නැතුව මිනිස්සු එන්න එකපාරටම දියුණු වෙන්න ගත්තා නේද? ඒ දියුණු වීමත් එක්ක මිනිස්සුගේ චින්තනය පුළුල් වුණා. ඔවුන්ට විවේකය ලැබුණා. විවේකයත් එක්ක ඔවුන් මොකද කරේ? 19 වන සියවසේ වෙනකොට මොකද ආරම්භයේදී? චිත්‍ර අඳින්න ගත්ත, කැටයම් කරන්න ගත්ත නේද? හැමදේම කරන්න ගත්තා. නිර්මාණශීලී ශීලක බිහි වුණා නේ, චිත්ත ශිල්පිය බිහි වුණා, කැටයම් ශිල්පිය බිහි වුණා, දාර්ශනිකව බිහි වුණා. මේ යුගයේ 19 වන සියවසේ. එතකොට මේ දක්නට ලැබෙන ස්ථානය කොහෙද? මේ තියෙන අපේ ලංකාවේ තියෙන්නේ. මේක තියෙන්නේ අපේ ලංකාවේ. මුල්ගිරිගල විහාරය. ඔව් මොකක්ද? සෝරි පුතා කියපු දේ මුල්ගිරිගල විහාරය. ඇහුන්නේ? මුල්ගිරිගල විහාරය. මුල්ගිරිගල විහාරය. හරියටම හරි. මුල්ගිරිගල විහාරයේ තියෙන්නේ. මේ පින්තූරෙන් ඉස්මතු වන මූලික අරමුණු මොනවද? මූලික අරමුණු මොනවද? මේකෙන් ඉස්මතු වෙන්නේ මොකද්ද? සෞඛ්‍යයට හිතකර බව. ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර අනුභව කරන බවක් තමයි මේ උත්තරේ. සෞඛ්‍ය ආරක්ෂිතව ස්වභාවික මෙතන තියෙනවා ස්වභාවිකව ගන්න ආහාර. පරිසරයෙන් ලබාගත් පිරිසිදු ස්වභාවික ශරීර සෞඛ්‍යයට හිතකර ආහාර අනුභව කිරීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. තේරුණාද? අන්න ඒක උත්තරේ. උත්තරේ ඉන්නේ ස්වභාවික පරිසරයෙන් ලබාගෙන ශරීරයට සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජනය කිරීමක් තමයි මේකේ මේ චිත්‍රය ඇඳීමේ අරමුණ. ඒ කියන්නේ ස්වභාවික පරිසරයේ තිබෙනා වූ දේවල් අරගෙන කාපල්ලා කියන එක තමයි මේ චිත්‍රයෙන් අපිට කියන්නේ. ස්වභාවික මේක තියෙන්නේ පේන්නේ ස්වභාවික පරිසරයේ දේවල් කන බව. ඒකෙන් අපිට කියන්නේ මොකද්ද? ස්වභාවික පරිසරයේ වැවෙන දේවල් කාපල්ලා කුති මාර කන්න එපා කියන එක තමයි කියන්නේ. ඒතර ඔයාලා ලියන්න ඕන මොකද්ද? ස්වභාවික පරිසරයෙන් ලැබෙන ආහාර ද්‍රව්‍ය ලබාගෙන පරිභෝජනය කිරීමක් සිද්ධ වෙනවා තමයි මේකෙන් පෙන්නේ කියලා ඔයාලා ලියන්න ඕන. හරි. ඒතර පුතේ ඒ ටිකට උත්තරේ හරි. ඒතර කවුරු හරි පුතේ කියන්නේ මේ දෙවෙනි ප්‍රශ්නේ මම කතා කරන්න ඕනද? මම කලින් දවසක කතා කරා ඒ කට්ටිය ඉන්නවද දන්නේ නැහැ මෙතන. 2 3 ප්‍රශ්න කතා කරන්න ඕනද කියන්න බලන්න. ඕනේ නැහැ සර් එදා කතා කරානේ. ඔව් 3 ඕනේ නැහැනේ. 4 වෙනි ප්‍රශ්නය අපි යමු 4ට. 4 වෙනි එක. එතන පුතේ 4 වෙනි එක. හොඳට කියවන්න බලන්න 4 වෙනි එක. හතරවෙනි එක. හරි පුතේ. ඒකට අපි උත්තර ටික ලියාගමු. පළමු නාගරිකයන් අවධියේදී පහත් සඳහන් ප්‍රදේශ වලින් වෙළඳාම සඳහා මෙහි පැමිණි ජන කණ්ඩායම් නම් කරන්න. ඔව් මෙන්න මේ ගීක මැසිඩෝනියානු ප්‍රදේශයෙන් ආවේ කවුද කියලා අහනවා. කවුද? අයෝනිවරු. ලියාගන්න ඒකට උත්තරේ අයෝනියන්වරු. අයෝනියන්වරු. ඒක අයෝනියන්වරු. ඇෆ්ගනිස්තානය කියන්නේ පුතේ කාම්බෝජ.
කාම්බෝජවරු තමයි ආවේ ඇෆ්ගනිස්තානෙන් ආවේ කාම්බෝජවරු. එතකොට 100ක මලයාර්ධ දීපෙන් ආවේ ජාවකවරු තමයි මලයාර්ධ දීපෙන් ආවේ. ගීකෙන් ආවේ අයෝනියන් වරු, ඇෆ්ගනිස්තානෙන් ආවේ කාම්බෝජවරු, ඊට පස්සේ මලයාර්ධ දීපෙන් ආවේ ජාවකවරු. උත්තර ටික ඒක. අය බලමු 4 2 රෝමි ඉලක්කම් 2 කියලා දැන් දාන්නවල උත්තරේ ප්‍රශ්නාංකේ අංක 4 ලිව්වා. රෝමි ඉලක්කම් 1ට උත්තර ටික දැන් ලියලා තියෙන්නේ. විභාගෙටත් ලියන්න ඕනේ මේ විදිහටමයි. ඒ විදිහටම තමයි මම ඔයාලට කියා දෙන්නේ. ඊට පස්සේ 4 රෝමි ඉලක්කම් 2 කියලා දාන්න පුතාලා. 4 රෝමි ඉලක්කම් 2 කියලා දාන්න. 4 රෝමි ඉලක්කම් 2 කියලා දාන්න. ඒකදී අහනවා පහත ABCD යටතේ දක්වා තියෙන අභිලේඛන මොනවාදයි වරහන් තුලින් තෝරා ලියන්න. මේ කලින් ප්‍රශ්නෙට පුතේ ලකුණු වලට හම්බ වෙනවා. ලකුණු කීයක් හම්බ වෙනවද? ලකුණු 3ක් හම්බ වෙනවා. දෙවෙනි ප්‍රශ්නේ පුතේ ලකුණු 4ක් හම්බ වෙනවා. එතකොට මේ පොචඩි රජ ඒක බලන්නකො. පොචඩි රජ නම් ප්‍රාදේශීය පාලකයෙකු පිළිබඳ සඳහන් වන අභිලේඛනය. පොචඩි රජ මොකක්ද උත්තරේ? ඔයාලා දන්න පොචඩි රජ කියන්නේ නැගෙනහිර ප්‍රාචීන දේශයේ නැගෙනහිර දේශය පාලනය කරපු රජා පිළිබඳව සඳහන් වෙනවා. ඒ කියන්නේ පරමුඛ කෙනෙක් නැගෙනහිර ප්‍රදේශය පාලනය කරපු රජා කියලා හැඳින්වුවා. නැගෙනහිර ප්‍රදේශය පාලනය කරපු පරමුඛයා ඔහු කිව්වා මම පොචඩි රජ කියලා. අන්න රජ කියන සංකල්පය රජ කියන වචනය ආවේ යන්න එතනින්. මේක සඳහන් වෙන්නේ පුතේ මොන සෙල්ලිපියද? ලස්සන මතක තියාගන්න ඇති. ඇඹුල් සෙල්ලිපියක්. ඇඹුල් පොචඩිලා ඉන්නේ ඇඹුල් ලඹේ සෙල්ලිපිය. එතකොට ඇඹුල් ලඹේ සෙල්ලිපිය මතක තියාගන්න ලේසි. ඇඹුල් ලඹේ සෙල්ලිපිය. ඇඹුල් ලඹ තියෙන සෙල්ලිපිය එක තමයි තිබුණේ. හරි. ඇඹුල් ලඹ කියලා මතක තියාගන්න. එතකොට B එක බලන්නකෝ. දසගම් මැත්තන් විසින් විහාරයේ දානය පිළිබඳ ගැටලු ඇති වූ විට විසඳිය යුතු ආකාරය සඳහන් වන සෙල්ලිපිය. ඔයාලා ඒක අහලා තියෙනවා B එක කළුදිය පොකුණ සෙල්ලිපිය. කළුදිය පොකුණ සෙල්ලිපිය තමයි පුතේ දසගම් මැත්තන් කියන්නේ ඇවිල්ලා. ඒ කියන්නේ නගර මේ දසගම් මැත්තන් කිව්වේ ඒ කාලේ හිටපු අධිකරණ නිලධාරීන්. ඔවුන් ඇවිල්ලා මේ දානය සම්බන්ධ ගැටලුවක් ඇති වුණොත් විසඳන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා කළුදිය පොකුණ සෙල්ලිපිය. B එක කළුදිය පොකුණ සෙල්ලිපිය තමයි තියෙන්නේ. දසගම් මැත්තන් කිව්වේ ඒ කාලේ අධිකරණ කටයුතු කරපු නිලධාරීන්. දසගම් මැත්තන් 10 දෙනෙකුන් සමන්විත අධිකරණ නිලධාරීන්. ඔවුන් ඇවිල්ලා තමයි ඒ ගැටලුව විසඳන්න ඕන කියලා ලියලා තියෙනවා කළුදිය පොකුණ සෙල්ලිපියේ. 100ක බලන්න. කබොජ මහ පුගිය පිළිබඳ සඳහන් වන සෙල්ලිපිය. කබොජ මහ පුගිය 100ක බලන්න උත්තරේ බෝවත්තේගල සෙල්ලිපිය. බෝවත්තේගල සෙල්ලිපිය. ඒකට බෝවත්තේගල සෙල්ලිපිය. ලපන තිස්ස නම් සිත්තරෙක් පිළිබඳ සඳහන්. ඒ කියන්නේ චිත්‍ර ශිල්පියෙක් ගැන සඳහන් වන සෙල්ලිපියක් තියෙනවා. ඔයාලා ඒක ඉගෙනගෙන තියෙනවා. D එක මොකක්ද උත්තරේ? නැට්ටුක්කන්ද. නැටුම් කරුවෝ හිටපු සෙල්ලිපිය නැට්ටුක්කන්ද සෙල්ලිපිය. ලපන තිස්ස කියලා සිත්තරෙක් පිළිබඳ සඳහන් වෙනවා නැට්ටුක්කන්ද සෙල්ලිපිය. උත්තරේ එන්නේ නැට්ටුක්කන්ද සෙල්ලිපිය. හරි. ඒකට අපිට මේ පාස්ට ලියා ගන්න පුළුවන්. මේවා කිසිම මේ රචනා ලියන්න ගැළපිල්ලක් මොකුත් නැහැ. කෙලින්ම තක්කෙටම උත්තරේ ලියන්න තියෙන. කෙලින්ම ලියලා දැම්මා. ආයෙ උත්තරා කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපිට ඔන්න පොඩ්ඩක් හිතන්න ඕන. පොඩ්ඩක් ගලපන්න ඕන. පොඩ්ඩක් හිතලා පුහුණු වෙන්න ඕන අපි නේද? ප්‍රායෝගික පුහුණු වෙන්න ඕන ප්‍රශ්න දෙකක් තමයි පුතේ මේ 3 4 කියන ප්‍රශ්න දෙක. අපිට මේ 3 වෙනි ප්‍රශ්නෙට ලකුණු 5ක් හම්බ වෙනවා. 4 වෙනි ප්‍රශ්නෙට ලකුණු 6ක් හම්බ වෙනවා. ඒක නිසා අපිට ඒවත් ඇරලා යන්න බෑ. ඒ වැටෑරිය කියන්නේ අපි විභාගෙ ඩවුන්. ඒක නිසා අපි එන්නේ ඒවට තමයි ප්‍රමුඛ ස්ථානීය දීලා පුහුණු වීම කරන්න ඕන. දැන් ඔයාලගේ තියෙන කොලේ පුතාලා ගාව තියෙන කොලේ ඔයාලා දාන්න රෝම ඉලක්කම් 3 කියලා. රෝම ඉලක්කම් 3 කියලා ලියලා එතනින් ලියන්න ආරම්භය කියලා. රෝම ඉලක්කම් 3 කියලා ලියලා ආරම්භය කියලා ලියලා ලස්සනට ඉරක් ගන්න. ආරම්භය කියලා ලියලා ලස්සනට ඉරක් ගන්න. හරි. ආරම්භය කියලා ලියලා ලස්සනට ඉරක් ගන්න. හරි. අපි බලමු ආරම්භයට කොහොමද දෙන්න ඕනේ කියලා. මම ගිය සතියේ කිව්වා ආරම්භයක් දෙනවනම් අපි කොයි වෙලාවෙ ප්‍රශ්නෙන් ආරම්භය පටන් ගන්න. එක එක දේවල් වටපිටාව යන්න ඕනේ නැහැ. ඒකට ආරම්භ කරන්න ගියාම වෙලාව යනවා. නේද? ළඟම තැනින් අපි ආරම්භ කරමු නේද?
නේද? අර බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ හොඳම මොහොත මේ මොහොතයි කියලා නැකතක් බලන්න ගියාම නැකත් ගැන ඇහුවෙන් පස්සේ කිව්වා හොඳම නැකත මොකද්ද කියලා අහන්න ගියාම බුදුහාමුදුරුවෝ කිව්ව මොකද්ද? හොඳම නැකත තමයි මේ මොහොත. Tamanට වැඩක් කරන්න පුළුවන් නම් ඔකාල ගුණේ ප්‍රශ්නයක් නැත්නම් හොඳම නැකත මේ මොහොත. අපි ඒ වගේ ආරම්භය ගැන හිත හිතා ඉතින් අපිට කරුණු ටික අමතක වෙනවනේ. ඒක නිසා අපි ආරම්භය ගමු ප්‍රශ්නෙම ඉවරයි. ප්‍රශ්නෙම ආරම්භය පටන් ගමු. බලන්න ප්‍රශ්නේ මොකද්ද කියලා. ඓතිහාසික මූලාශ්‍ර වලට අනුව අනුරාධපුර යුගයේදී මෙරට විවිධ වෘත්තීයකයන් ජීවත් වූ බව උදාහරණ ඇසුරින් පැහැදිලි කරා. ඉතින් ඒක ඔයාලා දාන්න ඕන තරම් ලියන්න පුළුවන් නේ. අනුරාධපුර යුගයේ කාලේ හිටපු ගුරු වෘත්තිය හිටියා. වෛද්‍ය වෘත්තිය තිබුණා නේද? නීති විශාරදයින් හිටියා නේද? විවිධ ශිල්පීන් හිටියා. එතකොට උදාහරණ ඇසුරින් ලියන්න තියෙනවා. වෘත්තිකයන් ජීවත් වූ බවට උදාහරණ දෙකයි. එතකොට මොවා ලියන්න උදාහරණ දෙකයි. උදාහරණ දෙකට උදාහරණ දෙකක් කියන කරුණ දෙක පැහැදිලි කරන්න ඕන. උදාහරණ දෙක ලියලා උදාහරණ දෙක පැහැදිලි කරන්න ඕන. උදාහරණ දෙකට ලකුණු දෙකයි පැහැදිලි කිරීමට ලකුණු තුනයි. හොඳට මතක තියාගන්න. ඔයා පැහැදිලිවවත් පැහැදිලි කරන්නේ නැතුව උදාහරණ දෙක විතරක් ලිව්වොත් ඔයාට හම්බෙන්නේ ලකුණු දෙකයි. ඒ දෙක වෙන වෙනම පැහැදිලි කරොත් කිසිම ගැටලුවක් නැහැ පුතේ දෙයියනේ කියලා වාට ලකුණු තුන හම්බෙනවා. ඉතින් කරුණු දෙක වාට ලියන්න පුළුවන් නම් විස්තර කරන්න බැරි වෙන්නේ නැහැ. කරුණු දෙක ලියන්න පුළුවන් නම් විස්තර කරන්න පුළුවන්. ඒක නිසා ඒක කිසි ගැටලුවක් නැහැ. හරි. අපි ආරම්භ කරමු. දැන් ආරම්භයේ කියලා ලියන්නේ තියෙන්නේ. ඉතින් රූල පල්ලෙහෙන් ලියන්න මෙන්න මෙහෙම. ඓතිහාසික මූලාශ්‍ර වලට අනුව අනුරාධපුර යුගයේදී මෙරට විවිධ වෘත්තිකයන් ජීවත් වූ බව පහත දක්වන විස්තරය තුලින් හඳුනාගත හැකිය. හරි මම හිතනවා දැන් ලියලා ඉවරයි කියලා. කාටරි ගැටලුවක් තියෙනවා මයික් ඕපන් කරලා කිව්වට කමක් නැහැ හොඳ. හරි. මේ දැන් ඊළඟට ඒකේ රූල යටින් ලියන්න විස්තරය කියලා. විස්තරය කියලා ලියලා ඉරක් ගන්න. විස්තරය කියලා ඒකට ඉරක් ගන්න. ඔය ඉරිගානේ විභාගෙද ලියන්නේ නැහැ. විස්තරය කියලා විස්තර කරන්න එපා. ආරම්භය කියලා ලියලා ආරම්භ කරන්න යන්න එපා. ඔව් විස්තරය කියලා ලියන්න ඉරක් ගන්න. ලියන්න විස්තරයට මොනවද අපිට කරුණු තරු ලකුණක් දාන්න. ඒතර විස්තර කිරීම වාට බාරයි. කරුණු දීම මට බාරයි. මම කරුණු ටික දෙනවා. ඔයා මොකද කරන්නේ? ඔය කරුණු ටික බලාගෙන පාන්තිය ඉවරුණෙන් පස්සේ ඔය ප්‍රශ්නෙට උත්තරේ විස්තර කරලා ලියනවා. එතකොට උගන්නලා තියෙන්නේ. දැන් මට විස්තරේ රචනා ප්‍රශ්නයක් විදිහට ඔහම දුන්නොත් ඔයා මොකද කරන්නේ? විභාගයට යන්න කලින් ඔය රචනා ප්‍රශ්නේ පාඩම් කරනවා. කවදාවත් කරන්න එපා. අපේ විභාගෙදී යන්නේ පොතේ තියෙන විදිය මෙහෙම නෙමෙයි අපෙන් අහන්නේ. අපි දැනගත්ත දේ අපේ විදිහට ලියන්න ඕන. අන්න ඒක අපි ඉගෙන ගන්නවා කියන්නේ. අපි ඉගෙන ගත්ත දේ අපේ විදිහට ලියන. අපි ග්‍රහණය කරගත්ත විදිහට ලියන. අපි දැනගත්ත විදිහ අපි ලියන්න ඕන. ඔන්න ඕකයි තමයි වෙන්නේ. තේරුණාද? නැත්තම් අර රචනා ප්‍රශ්නය මෙහෙම පාඩම් කරගෙන ගිහිල්ලා ගිර වගේ පාඩම් කරලා කීයක් කියලා පාඩම් කරන්නද නේද? කීයක් කියලා පාඩම් කරන්නද රචනා. දැන් මම රචනා පාඩම් කොච්චර දෙනවද ආයිදිරියේ? ඒ වන්නා පාඩම් කොච්චර කරනවද? 50කට වැඩි කරනවා. එතකොට ඒ ඔක්කොම පාඩම් කරන්නද? බෑ. පාඩම් කරන්න බෑ. අර අපි ඒක තේරුම් ගන්න තමයි මෙතෙන්දී සිද්ධ කරන්නේ. තේරුම් අරගෙන වැඩ කිරීලක් තමයි තියෙන්නේ. හරි. අපි තරුවක් දාමු ලියමු කරුණ. මොකද්ද? ගුරු වෘත්තිය. කරුණක් දාන ගුරු වෘත්තිය. ඒක ඉස්සරහ පොඩි ඉරක් ගන්න මොනවද තියෙන්නේ? ගුරු වෘත්තිය ගැන මොනවද ලියවෙන්න ඕන? ගුරු වෘත්තිය ආචාර්ය කියලා ඇඳින්න ඕන නේද?
අතීතයේ ආචාර කියලා ඇඳින්නවා. ආචාර මේ ලියන්න ඕන කරුණු ටික මම දෙන්නේ ගුරු වෘත්තියන්ට. ආචාර කියලා ඇඳින්නවා. එතකොට ආචාර්යවරු කීප දෙනෙක් හිටියා. වර්ෂ කොටු සටහන් දාගන්න. නේද? ඇතුම්බාරෝ හිටිය ආචාර්යවරු, ඊට පස්සේ අශ්වයන් සම්බන්ධව හිටිය ආචාර්යවරු නේද? විවිධ ශිල්පීන් වලට ආචාර්යවරු හිටියා. ඉගැන්වීම් කරනවා. ඔන්න ඔය ටික ඕක ලියවෙන්න ඕන. හරිද? ඊටපු ආචාර්යවරු කවුද කියලා ඕක ලියවෙන්න ඕන. හති ආචාර්ය නේද? අත්පන්ති බාරවිති ආචාර්ය. ඒ ආචාර්යවරු ගැන ඕකෙද ලියන්න. විවිධ ශිල්පීන් හිටිය ආචාර්යවරු, උගන්වීම් කරපු ශිල්පීන් හිටියා. අන්න ඒ ටික තමයි ආචාර්යවරු යටතේ උදාහරණයක ලියුවා. ඒ ටික ලියවෙන්න ඕන. දැන් සමාජලාට ඒ කවුද කියලා ඔයාලට දැනුමක් නැත්නම් ඔයාලට තියෙන පෙළ පොතේ තියෙනවා ඒ අවශ්‍ය කරුණු ටික. ඔයාලා නෝට් වලක් තියෙනවා අති ආචාර්ය නේද? ඇස්ත පන්ති ආචාර්ය කියන කෑල්ල පොඩි ප්‍රමාණයක් තියෙනවා. මේ ටික ලියන්න ඕන. ඊළඟට වෛද්‍ය වෘත්තිය හිටියා නේද? ඊළඟ දරුවා දාන වෛද්‍ය වෘත්තිය. වෛද්‍ය වෘත්තිය හිටියා. දරුවෝදේ වෛද්‍ය වෘත්තිය හැඳින්වුවේ ඒ කාලේ කොහොමද? වෙජ කියලා. අන්න ඒක අපි ලියන්න ඕන. අන්න පොඩි කෑල්ලක් ඉස්සර දාන්න. එකල වෛද්‍ය වෘත්තිය හැඳින්වුවේ වෙජ නමින්. සෙල්ලිපි වල හඳුන්වලා තියෙනවා. ඒ වගේම පුතේ එතනම ලියා ගන්න කිසු වර්ෂ නම් වන සියවසේදී. කිසු වර්ෂ නම් වන සියවසේදී ඇතම් වෛද්‍යවරු මහවේදානා නමින් හඳුන්වලා තියෙනවා. කිසු වර්ෂ නම් වන සියවසේදී ඇතම් වෛද්‍යවරු මහවේදානා කියලා හඳුන්වනවා. ඒක විවිධ වෘත්තීන් ඉඳලා තියෙනවා. අපේ රජවරු පවා වෘත්තීන් විදිහට කටයුතු කරලා තියෙනවා නේද? වෛද්‍ය වෘත්තිය නේද? ඔයාලා දන්නෝ ඒ රජා කවුද කියලා? ඔව් රජවරු පවා ඉඳලා තියෙන වෛද්‍ය වෘත්තිය සම්බන්ධ. එතකොට ඊළඟ එක තරුව දාලා ලියන්න නීති විශාරදේ. ඊළඟ උදාහරණ නීති විශාරදේ. නීති විශාරද. ඔය දෙකයි ලියන්න ඕන. මම මේවට හතරක් විතර දෙනවා. නීති විශාරදේ. ඒක ඉස්සරහින් ඉරක් දාලා ලියන්න. ඔව්. මේ නීති විශාරදීන් හිටියේ මොකටද? යුක්තිය පදද ලීම සඳහා. ඒ කියන්නේ රජුට උපදෙස් දීමට, නීතිමය උපදෙස් දීමට. ඔවුන් හැඳින්වුවේ මොකක් නමින්ද? වෝහාර කියලා. නේව ලියවෙන්න ඕන. වෝහාර නීතිය පිළිබඳව කටයුතු කරා. නීතිය පිළිබඳව රජුට උපදෙස් දෙන්න හිටපු අය හැඳින්වුවේ වෝහාර කියලා හැඳින්වුවා. අන්න ඒක ලියවෙන්න ඕන. ඒතකොට නීති විශාරදීන් කියන ඉස්තරයෙන් ඔයාලා ලියන්න වෝහාර කියලා. ඒතකොට ඒව අඩංගු වෙන්න ඕන විස්තර කරනකොට. වෝහාර නමින් හැඳින්වුවා. ඊළඟට බලන්න විවිධ ශිල්පීන් හිටියා. ඊළඟ තරුව දාන්න විවිධ ශිල්පීන් හිටියා. මේ වෘත්තීන් අපෙන් අහන විවිධ ශිල්පීන් හිටියා. ඒකට ඉරි කැලලක් දාලා ලියන්න විවිධ ශිල්පීන් උදාහරණ නැට්ටුවන් හිටියා. චිත්ත ශිල්පීන් හිටියා. නේද? එතකොට ඔවුන් නැඳින්නුවේ චිතකර ලපන ආදී නම් වලින් නැඳින්නේ. චිතකර ලපන ආදී නම් වලින් නැඳින්නේ. චිත්ත ශිල්පීන්. ඔන්න ඔය කරුණු ටික තමයි අපිට ඔතෙන්ට ලියවෙන්න ඕනේ. මූලාශ්‍රවල අනුව අනුරාධපුරයේ මෙරට විවිධ වෘත්තීන් ජීවත් වුණා. වෘත්ති නීති විශාරද වෘත්තිය හිටියා වෝහාර කියලා හැඳින්වුවා. ගුරු වෘත්තිය හිටියා ඔවුන් හැඳින්වුවා ආචාර්ය කියලා නේ. ආචාර්ය කීපයක් හිටියා. ඊළඟට වෛද්‍ය වෘත්තිය හැඳින්වුවා වෙජ කියලා නේද? වෙජ කියලා හැඳින්වුවා. ඊට විවිධ ශිල්පීන් හිටියා. චිත්ත ශිල්පීන් නේද? චිතකර කියලා හැඳින්වුවා. ඊට පස්සේ ලපන කියලාත් හැඳින්වුවා නේද? චිත්ත ශිල්පී නැට්ටුවන් වගේ චිත්ත ශිල්පී විවිධ ශිල්පීන් හිටියා. ඔන්න ඔය ටික විස්තරයට ඇතුළත් වෙන්න ඕන. ඒතර මාමුදාලා යටින් ආපස්සේ ලියන්න අවසානය කියලා. අවසානය කියන ලියලා ඉරක් ගන්න. අපි අවසන් කරමු උත්තරේ. ඒකත් ඕන ඊළඟ ඡේදයෙන් අවසන් කරමු. එතකොට ඔයාලා විස්තරයට අඩංගු වෙන්න ඕනේ කොහොමද? කරුණු දෙක ලිව්ව, උදාහරණ දෙක ලිව්ව. ඊට පස්සේ ඒ කරුණු දෙක වෙන වෙනම විස්තර කරා. එච්චරයි. අය වැල්වට ආරම් නැහැ. ඊට මොකොත් කියන්න යන්න ඕනේ නැහැ. අපබ්බන්ස කියන්න යන්න ඕනේ. සරලයි. ඊළඟට ඡේදයෙන් මොකද කරන්නේ? ආරම්භක ඡේදය, විස්තර ඡේදය, අවසාන ඡේදය. අවසානයේ කියලා ලියලා ලස්සන ඉරක් ගන්න. අපි උත්තරය ආසන් කරමු. ඉහත දක්වා තිබෙන ඉහත දක්වා තිබෙන තොරතුරු අනුව
තොරතුරු අනුව පැහැදිලි වනුයේ අනුරාධපුර යුගයේදී මෙරට විවිධ වෘත්තීන් ජීවත් වූ බවයි. හරි. ඒක ඉවරයි. අපි යමු පුතේ හතරවෙනි ප්‍රශ්නෙට. හතරේ පොඩ්ඩක් හතර. ආයෙත් කියන්න. ඔව් කියන්න. ආයෙත් පොඩ්ඩක් කියන එක. හරි. ආගන්න. ඊයද දක්වන ලද විස්තරයට අනුව අවසානයේ ඊයස දක්වන ලද විස්තරයට අනුව පැහැදිලි වනුයේ අනුරාධපුර යුගයේදී මෙරට විවිධ වෘත්තිකයන් ජීවත් වූ බවයි. හරි. අපි යන් ඒකේ හතර දාන ලස්සන රෝම් ඉලක්කම් හතර ලියලා රවුන්ඩ් කරමු. විභාගෙටත් එහෙමයි කරන්න ඕන. විභාගෙටත් එහෙමයි හතර ලියලා රූලක් කරලා හතර ලියලා රවුන්ඩ් කරන්න. විභාගෙටත් එහෙම කරන්න ඕන. නැත්තම් ප්‍රශ්න අංක ඉතාමත් වැදගත් විභාග පේපර් බලන එකට ප්‍රශ්න අංක කොහෙවත් උත්තරේ කොහෙවත් තිබුණොත් මඤ්ඤං එනවා උඩට. ඒක ලකුණු හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඒ විතාව වැදගත් පුහුණුවේදී අපි මූලික දේවල් ඒවා හතර. අපි යමු හතරවෙනි ප්‍රශ්නේ. අප රටේ අතීත ජන සමාජයේ කාන්තාවන්ට උසස් තත්ත්වයක් හිමි වූ තිබී බව උදාහරණ තුනක් ඇසුරින් පැහැදිලි කරන්න. මේදී පුතේ උදාහරණ තුන ලියන්න ඕන. එතකොට ලකුණු 3යි විස්තරයට ලකුණු 3යි ලකුණු 6ක් හම්බ වෙනවා. විස්තරයට ලකුණු 3යි උදාහරණ 3 ලකුණු 3යි. ඔය විදිහට හම්බෙන්නේ. ඉතින් පුතේ මෙහෙදී අපේ රටේ ජන සමාජය තුළ කාන්තාවන්ට ඉතාමත් ගොඩාක් උසස් තැනක් හිමි වුණා. ඒක ඔයාලා ඉගෙන ගත්ත පාඩමකදී 10 වසරේ. ගෞරවය හිමි වුණා නේද? ඒ වගේම කාන්තාවන් සූප ශාස්ත්‍රයට ඉතාමත් දක්ෂයි. මොකද්ද සූප ශාස්ත්‍රය කියන්නේ? ඉවුම් පියුම් කරන්න හොඳට පුළුවන්. ඒක නිසා මදුපාචිකා කියලාත් හැඳින්වුවා නේද? මදුපාචිකා කියලා හැඳින්වුවා. දැන් අද වර්තමානයේ ගොඩක් කාන්තාවන්ට රසල කෑමක් උයන්න බෑ. ඒ වුණාට ඒ කාලේ සිරිතට අනුව කාන්තාවන්ට හොඳට රසට උයන්න පුළුවන්. ඒක නිසා මදුපාචිකාව කියලාත් හැඳින්වුවා කාන්තාව. ඒ වගේම මේ කාලේ පුතේ කාන්තාව ප්‍රාදේශීය පාලකයන් පවා ඉඳලා තියෙනවා. ඒ වගේ ගෞරවයක් කොහොමද හිමිලා තියෙන්නේ? පරමුකලු ඉඳලා තිබෙනවා. පරමුක කියන්නේ පිරිමි කෙනෙක් පරමුකලු ඉඳලා තියෙනවා. ස්ත්‍රීලිංග පදේ. අන්න ඒ කට්ටිය ඉඳලා තියෙනවා. ඒ වගේම පුතේ බෞද්ධ විහාරාව පූජා කරලා තියෙනවා කාන්තාවන් විසින්. බෞද්ධ විහාරාමයක් කාන්තාව පූජා කරන්න නම් කාන්තාව සල්ලිකාරයෙක් වෙන්න ඕනේ. නිකන් කෙනෙක්ට පෙන්දෙක්ට බෑනේ ආරාමයක් හදලා පූජා කරන්න. යාළගේ නම් තියෙන පූජා කරා කියලා කාන්තාවන් පූජා කරා. ඒතකොට ඒව පූජා කරන්න නම් ඔහු පූජා කිරීම තුළ ඔහුට කාන්තාවන්ට සමාජයේ ගෞරවයක් ඉන්නේ. මේ අසවල් විහාරය හදලා පූජා කරේ මේ අසවල් සොපියක්ක කියන තුන අපි සොපියක්කට ගම් කරනවා නේද? ආන්න ඒ වගේ තමයි පුතේ. ඒ කාලේ කාන්තාවන්ට ඉතාමත් උසස් ගෞරවයක් හිමිලා තියෙන සමාජය තුළ. දැන් අද බලන්නම අද විහාරස්ථානයකට වගේ ගියන් පස්සේ කාන්තාවන්ට වැඩි පිරිමි අයගේ නම් නේ තියෙන්නේ. මේක පූජා කරේ අර මෙයා ධර්මපාල මා. ඔක්කොම ඉන්නේ මහත්තුරු. කාන්තාවන්ගේ නම් නෑ අඩු. එකල එහෙම නෑ. ලෙන්න ආරාම පවා පූජා කරලා දින පූජා කර බවට සඳහන් කරලා තියෙනවා සෙල්ලිපි වල. ඉතින් ඒ වගේ ප්‍රාදේශීය පාලිකාවන් ඉදලා තියෙනවා පරමුකලෝ ඉදලා තියෙනවා. ඉතින් අපේ ලීලාවති රැජින තුන් පාරක් රට පාලනය කරලා තියෙනවා. ඉතින් මේ අපේ ගත්තන් පස්සේ ඒ වගේම කාන්තාවන්ට හොඳට උයන්න පුළුවන් මදුපාචිකා කියලා හඳුන්වලා තියෙනවා. ඉතින් ඒ වගේ හොඳ ගෞරවයට පාත්‍ර වෙලා තියෙන කාන්තාව. කාන්තාවන් විවාහ වෙන්න කලින් දෙමව්පියන්ගේ රැකවරණේ ඉඳලා තියෙන්නේ.
විවාහ වුණාන් පස්සේ මහත්තයට බාර දෙනවා. මහත්තයගේ බාරේ නැකවරණේ තමයි ඉඳලා දෙන්නේ. ඒතකොට පිරිමියා කාන්තාව ආරක්ෂා කරනවා. ගෙදර ඉන්නකොට දෙමව්පියන් කාන්තාව ආරක්ෂා කරලා දෙන ඒ කාලේ. අදත් එහෙම. ඊට පස්සේ බැන්දෙන් පස්සේ පිරිමියා බැඳපු මිනිහ තමයි මොකද කාන්තාව ආරක්ෂා කරන්නේ. ඒ ක්‍රමවේදය තිබුණා. ඉතින් අද සමාජයේ කාන්තාවන්ට ලොකු ආරක්ෂාවක් නැහැ, ලොකු ගැටලුවක් ඒක. ඉතින් ඒ සමාජය තුළ හොඳ පිළිගැනීම, හොඳ ගෞරවය, උසස් තත්ත්වයක් කාන්තාවන්ට හිමිවෙනවා තියෙනවා. ඉතින් පොතේ අපි මේකට උත්තර ලියන්න ඕන. අපි ආරම්භය කියලා ලියලා ඉරක් ගාමු ලස්සන. ආරම්භය කියලා ලියලා ලස්සන ඉරක් ගාමු. ලියන්න ආරම්භයට මෙන්න මෙහෙම අපි ගමු ආරම්භය. කොහොමද? ඔයාලා දන්න වාට දැන් පුළුවන්. ආරම්භය ගන්නෙ කොහොමද කියන එක දැන් ඔයාලා දන්න දැන් පුළුවන්. මාත් එක්ක දැන් ප්‍රශ්න කීපයක් කරපු නිසා දැන් පුළුවන්. තාටික දවසක් යනකොට ඔයාලට මාව ඕනේ නැහැ ප්‍රශ්නවලට උත්තර ලියන්න. දඩබඩ ලියාගෙන යන්න. එහෙම තමයි ට්‍රේනින් එක දෙන්නේ. හරි. ලියමු. අපේ රටේ අතීත ජන සමාජයේ කාන්තාවන්ට උසස් තත්ත්වයක් හිමි වී තිබූ බව, උසස් තත්ත්වයක් හා ගෞරවයක් නෙමෙයි. උසස් තත්ත්වයක් හා ගෞරවයක් හිමිව තිබූ බව පහත තොරතුරු ආශ්‍රයෙන් හඳුනාගත හැකිය. යන්න අපි දැන් විභාග පේපරේ බලන එක දැන් තොරතුරු වලට යවනවා. ආරම්භයෙන් කරන්නේ ඒක. අපි ආරම්භය දෙන්නේ මෙන්න මේක බලන්න පල්ලෙහා තියෙන තොරතුරේ. මෙන්න මේ පාඩමේ උත්තරේ මෙන්න තොරතුරේ මෙන්න. අපි දන්නවා කියලා මුලින්ම ආරම්භය හංගවන්න ඕන. ආරම්භයේදී අපි මේක උත්තරේ ගන්න. මෙන්න තොරතුරු ටික පල්ලෙහා තියෙනවා. කියවන්න. කියන ඊ අපි ලබා දෙනවා. එහෙනම් ඊළඟ රූල් එක ලියන්න විස්තරය කියලා. විස්තරය කියලා ඉරක් ගන්න. අග්ගාරම් ඉරක් ගන්න. හරි. විස්තරයට දෙවන්න ලෙනවා කරුණු ටික. ඒතර විස්තර කරන්නේ කවුද ඔයා? මම කරන්නේ මොකද? කරුණු ටික දෙන එක. හරි. තරුලක් නොත් දාලා කරුණ ලියන්න. ලියන්න. තරුවක් දාලා ලියන්න මෙන්න මේම. ලීලාවතී රැජින තෙවරක්ම රට පාලනය කිරීම. තුන් පාරක් කාන්තාවක් රට පාලනය කරනවා කියන්නේ හොඳ පොරක් නේද? පොරක්. තෙවරක් රට පාලනය කිරීම. ඊළඟ තරුව ලියන්න. ඊළඟ තරුව දාන්න. චූලසීවලීනම් මහ රැජිනක් පිළිබඳව ලාහුගල නිල්ගිරි සෑය ලාහුගල නිල්ගිරි සෑය අසලින් හමු සෙල්ලිපියක සඳහන් වේ.
ඊළඟ තරුවදාන සුංගලා බිසව තරුවදාලිය සුංගලා බිසව යටතේ රුණේ පාලනයක් ගෙන ගියා කියලා. සුංගලා බිසව සුංගලා බිසවගේ යටතේ රුණ පාලනය කිරි. නොව ඇතුළත් වෙන්න ඕන විස්තරේ. තව ලියන්න තරුවක් දාලා තරුවක් මව්වරුන් වශයෙන් වගකීම් ඉසලීම නිසා මව්වරුන් වශයෙන් වගකීම් ඉසලීම නිසා මව්වරුන් වශයෙන් වගකීම් ඉසලීම නිසා කාන්තාවන්ට ගෞරවයක් හිමිවීම. ඒ කියන්නේ අම්මලා වීම නිසා කාන්තාවන්ට ගෞරවයක් එනවා. අම්මා වීම නිසා කාන්තාවන්ට ගෞරවයක් වෙනවා නේද? අම්මා කියන එකට තුන් පදවියට ගෞරවයක් එනවා. මව් පදවිය ඉසලීම නිසා කාන්තාවන්ට සමාජය තුල එකල ගෞරවයක් වෙලා තියෙනවා අම්මා කියන එකට. ඊළඟ දරුව දාන්න සූප ශාස්ත්‍රයේ දක්ෂ කාන්තාවන් සූප ශාස්ත්‍රයේ දක්ෂ කාන්තාවන් සූප ශාස්ත්‍රයේ දක්ෂ කාන්තාවන් ගෞරව නාමයකින් හඳුන්වලා තියෙන මොකක්ද ගෞරව නාමය? මදුපාචිකා යන ගෞරව නාමයෙන් හැඳින්වීම. මදුපාචිකා යන ගෞරව නාමයෙන් හැඳින්වීම. ඊට පස්සේ පාදේශීය ඊළඟ තත්ත්වය දාන්න පාදේශීය පාලකයන් සිටී බව සෙල්ලිපි වල සඳහන් වෙන පාදේශීය පාලකයන් සිටී බව සෙල්ලිපි වල සඳහන් වෙන පරුමුකලු කෙනෙක් පිළිබඳ සඳහන් පරුමුකලු ඒ විස්තරය අතුලත් කරන්න ඔන්න කර්ම අතුලත් කරලා කලකල ලියන්න ඕන මම කරුණු ටික දෙන්න ඊළඟට දිනවා තරුවක් දාලා ලියා ගන්න ඕන බෞද්ධ විහාරාම සඳහා දීපල පූජා කළ බෞද්ධ විහාරාම සඳහා දීපල පූජා කළ කාන්තාවන් පිළිබඳ මූලාශ්‍රය සඳහන් වෙනවා. බෞද්ධ විහාරාම සඳහා දීපල පූජා කළ කාන්තාවන් පිළිබඳ බෞද්ධ විහාරාම සඳහා දීපල පූජා කළ කාන්තාවන් පිළිබඳ මූලාශ්‍රය සඳහන් වෙනවා. ඔන්න ඔය ටික තමයි විස්තරයට ඇතුළත් වෙන්නේ. ඔන්න ඔය ටික අන්තර්ගත කරලා විස්තරය ලියන්න. දැන් කරුණු උතරින් අපෙන් අහලා තියෙන්නේ කරුණු දෙකයි. කරුණු දෙකයි අපෙන් අහලා තියෙන්නේ. කරුණු තුනයි කරුණු තුනක් අහලා තියෙනවා. කරුණු තුනට ලකුණු තුනක් හම්බ වෙනවා. ඉතුරු ලකුණු තුන ගන්න නම් ඔය ලියපු කරුණු තුන උදාහරණ තුන වල මොකද ගන්න? පොඩි පේම් සාමාන්‍ය පේලි තුනක වගේ විස්තර වෙනම කරන්න. එකක් විස්තර කරන්න පුළුවන්. දීප්පාන් වලින් විස්තර කරන්න පුළුවන්. අමතර තව කරුණු දාලා ඕන විස්තර කරාට ගැටලුවක් නැහැ. ඊට පස්සේ මේ විස්තරයට වඩා නිකම්ම ලකුණු තුනක් හම්බ වෙනවා. එහෙම තමයි ලකුණු 6 හම්බෙන්නේ. එහෙනම් ඊළඟට අවසානයේ කියලා ලියන ලස්සන ඉරක් ගන්න ඊළඟ රූලේ අවසානයේ කියලා ලියන ඉරක් ගන්න. අවසානයේ කියලා ලියන ඉරක් ගන්න. අපි අවසන් කරමු මෙහෙම. ඉහත දක්වා ඇති උදාහරණ වලට අනුව පැහැදිලි වනුයේ අප රටේ අතීත මේක වෙන්න කියනද අප රටේ අතීත ජන සමාජයේ කාන්තාවන්ට උසස් තත්ත්වයක් හිමිව තිබූ බව
බව මනාව හඳුනාගත හැකිය මනාව හඳුනාගත හැකිය මනාව හඳුනාගත හැකිය හරි ලියලා ඉවරද ළමයි කවුරු මයික් ඕපන් කරලා කියන්නේ මේක ඉවරයිද කියලා වේගෙ වැඩිද ඉවරයි සර්. වේගෙ වැඩි නෑ නේද නෑ සර්. හරි හරි අපි යමු ඊළඟට පස්වෙනි ප්‍රශ්නය අපිට තියෙනවා ප්‍රශ්න 9ක් තියෙනවා හරි අපිට කියමු ඒ බවවන්නත් කරන්න බෑ බවවන්නත් කරනවා සිතියම් කරන්නත් ඕනේ අපි යමු පස්වෙනි ප්‍රශ්නේ අංක දාන ප්‍රශ්නේ අංක දාන ප්‍රශ්න 5 කියලා දාලා රෝම ඉලක්කම් 1 දාලා ප්‍රශ්නාංක 5 කියලා දාලා රෝම ඉලක්කම් 1 දාලා ඒ විදිහට තමයි විභාගෙ ලියන්න ඕනේ හැබැයි මේකේ තියෙන ගැටලුවක් මෙහෙම එකක් තියෙනවා ඔයාලට දෙවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න 4ක් තෝරගෙන ලියන්න තියෙනවා තුන්වෙනි ප්‍රශ්නේ එකක් තෝරගෙන ලියන්න තියෙන්නේ උනට අපි මේවා මොකද කරන්න ඕනේ ඔක්කොම ඉගෙන ගන්න ඕන හරි පස්වෙනි එක ලියලා රෝම ඉලක්කම් 1 දාන්න ඒකට උත්තර ලියන්න පුළුවන් මොකද රජරට ශිෂ්ටාචාර සමයේදී මධ්‍ය පාලනයට අයත් පහත සඳහන් කාර්යයන් භාරව සිටි නිලධාරීන්ගේ තනතුරු නාම පිළිවෙලින් සඳහන් කරන්න ඔන්න උත්තර ටික බලන්න උත්තර දන්නවද කියලා උත්තර දන්නවද බලන්න මොකද්ද භාණ්ඩාගාරයේ හිටියේ බඩ දින කෙනානේ ඒ කන්න පුළුවන් එකෙක් ඉන්නෝනේ දෙන්න නේද ඈ භාණ්ඩාගාරයේ ඉන්නෝනේ නමෙම බඩගාරික භාණ්ඩාගාරයේ දින උතර කාලා බීරින්න ඕන බඩ භාණ්ඩාගාරයේ ඉන්න කන්න පොඩ දින ගන්න තුරුන්ද එකපද දින බඩ දින ඩයල් එක බඩගාරික ඔය නම් හැදෙන්නේ එහෙම වෙළඳ කටයුතු බාර පෙදානියා වෙළඳාමෙන් අපිට මොනවද දෙන්නේ කන්න ආහාර දෙනවනේ ගෙනල්ලා අරහෙන් ගෙනල්ලා මේ දිනනවා අරහෙන් ගෙනනවා එළවලු ටික ගෙනවා ආල් ටික ගෙනවා පිට රටින් ගෙනවා එතකොට අපිට කන්න දෙන එකක් කරන්නේ නේද එයා කන්න දෙනවා කියන්නේ අපිට පණ දෙනවනේ වෙළඳාමෙන් කරන්නේ අපිට පණ දෙනවා වෙළඳාම රටේ නැති වුණොත් මොකද වෙන්නේ අපිට පණ නැති වෙනවනේ වෙළඳාම රටේ නැති වුණොත් පණ නැති වෙනවා මේ මිනිස්සු වෙළඳාම නතර වුණොත් එළවලු ටික එන්නේ නැහැ ආල් ටික එන්නේ නැහැ ගෙදර තියෙන කොස් ගහක් වෙලාවට තිබුණොත් පණ තියෙනවා නැත්තම් ඒකත් ඉවරයි ආල් ටික එන්නේ නැහැ හැමෝටම කුඹුරු නැහැ හැමෝම එළවලු වවන්නේ පොඩි ප්‍රමාණයක් වවන්නේ ඒ ටික එන්න ඕනනේ වෙලෙන්දු තමයි ඒ වගේ එන්න ඕනේ වෙලන්දු ගෙනාවොත් තමයි අපිට ඒව කාලා පණ දෙන්නේ නේද අපි ඔව් හැඳින්නුවේ මොන අදේකද පණ අදේක අපිට පණ දෙන එක්කෙනා කවුද පණ අදේක වෙලඳ කටයුතු බාර පෙදානියා පණ අදේක අමතක වෙන්නේ නැහැ පණ අදේක අපිට පණ දෙන උදාම පණ දෙන්න නැත්නම් වෙලදාම නැතුණු පණ නැහැ හරි පණ අදේක 100ක බලන්නකො නාගරික වාස්තු විද්‍යාඥයා නගර මුඩික හරිද නාගරික වාස්තු විද්‍යාඥ ශිල්පියාට කියන නගර මුඩික කියන නාගරික වාස්තු විද්‍යාඥයා නගර මුඩික කියලා හඳුන්වනවා හරි ඒව ලේසි අපි දාමු ඊළඟ රෝම ඉලක්කම් 2 කියලා ටක් ගාලා රෝම ඉලක්කම් 2 කියලා දාලා ABCD කියලා ලියාගෙන යමු AB වලට උත්තර ලියමු හැබැයි ඒව උත්තර දීලා තියෙන්නේ නේ තෝරලා ලියන්න තියෙන ලකුණු 4ක් හම්බ වෙනවා මේකට කලින් එක ලකුණු 3යි මේකට ලකුණු 4යි බලන්න ඒක ප්‍රථම වතාවට කෝට්ටේ ශක්තිමත් බලකොටුවක් ඉදිකළ පුජ්‍යලයා කවුද ප්‍රථම වතාවට කෝට්ටේ ශක්තිමත් බලකොටුවක් ඉදිකළේ කවුද කවුද ඉදිකළේ කට ඇරියෝ කවුරු හරි ගියා 6 වෙනි පරාක්‍රම බාව කියලා නෑ ඒ කෝට්ටේ ආරම්භක පාලකයා ඒ වුණාට ආරම්භක පාලකයාට එතන පාලන මධ්‍යස්ථානය හදලා දුන්නේ 6 වෙනි පරාක්‍රම බාව නෙවෙයි හැදුවේ කවුද එතකොට ගම්පොළ යුගයේ හිටපු ප්‍රාදේශීය පාලකයෙක් කියන්නේ ප්‍රදේශය පාලනය කරපු පාලකයෙක් ගම්පොළ යුගයේ හිටියේ. ඔයාලා අහලා තියෙනවා කවුද? නිශ්ශංක අලගක්කෝනාර උත්තරේ මෙතන තියෙනවා. නිශ්ශංක අලගක්කෝනාර තමයි ගම්පොළ රාජධානි කාලේ වූ ප්‍රාදේශීය පාලකයෙක් විදිහට ඒ කියන්නේ ගම්පොළ රාජධානිය කොටස් කිහිපයකට බෙදලා තමයි පාලනය කරේ. යාපනයේ හිටියා වෙන කට්ටියක් ඊට පස්සේ
දැඩිගම හිටිය පරාක්‍රම බාහු පස්වන පරාක්‍රම බාහු ඊට පස්සේ මේ රායිගම වගේ ප්‍රදේශවල හිටියා නිශ්චංක අලගක් කෝණාර හිටියා ඒ කියන්නේ පෙබු පවුලක් සල්ලි වංශවත් පවුලක් පාලනය කරගෙන ගියා මේ කාලය වෙන විට යාපනයේ හිටපු පාලකයා ඇවිල්ලා ගම්පොළ ප්‍රදේශයේ බදු අය කරන්න පටන් ගත්තා. බදු අය කරන්න පටන් ගත්තා. අන්න ඒක නිසා අලගක් කෝණාට හිතුණා කොයි වෙලාවක හරි යාපනයේ හිටපු පාලකයා ඇවිල්ලා මේ ගම්පොළ රාජධානිය අපේ උදුර ගන්න. අන්න ඒ උදුර ගැනීම නිසා ගණී කියලා හිතුණු හේ බිය නිසා අලගක් කෝණාර මොකද කරේ? ශක්තිමත් ආරක්ෂක බලකොටුවක් හදාද හිටියා කොහෙද? මෙන්න මේ කෝට්ටේ කියන ප්‍රදේශේ. ඒ කියන්නේ වර්තමාන පාර්ලිමේන්තුව තියෙන තැන. වර්තමානයේ පාර්ලිමේන්තුව තියෙන්නේ මෙන්න මේ මොකද කෝට්ටේ රාජධානිය තිබුණු තැන. කෝට්ටේ රාජධානිය තිබුණු තැන. එතකොට අලගක් කෝණාර උනතර තමයි බලකොටුවක් හැදුවේ. එතකොට උත්තරේ එන්නේ නිශ්ශංක අලගක් කෝණාර. ඊළඟ බලන්න B යාපව්ව කඳු මුදුනේ බලකොටුවක් තැනූ පුජ්‍යලයක්. එතකොට ඔයාලා දන්නවා පළවෙනි නාගරීකරණය බිඳ වැටුණා. අනුරාධපුරයේ පළවෙනි රාජධානිය දෙවෙනි රාජධානිය පොළොන්නරුව අපෝ. දයාකුස්සිය ගම්මිරිස්කෝ කියලා මතක තියාගන්න. එතකොට පොළොන්නරුව බිඳ වැටුණ ප්‍රධාන හේතුව තමයි 1215 දී කාලිංග මාග පොළොන්නරුව ආක්‍රමණය කරා. කාලිංග මාග පොළොන්නරුව ආක්‍රමණය කරන් පස්සේ ඒ රජරජ ශිෂ්ටාචාරයේ සිටපු පොළොන්නරුවේ හිටපු ජනතාව දීර්ඝ දිගට සංක්‍රමණය වුණා. සංක්‍රමණය වුණාන් පස්සේ ඔවුන් ආරක්ෂිත බලකොටු හැදුවා. ගම්පොළ මේ යාපව්ව ගෝවින්දමලය ඔය ආදී ප්‍රදේශවල බලකොටු හැදුවා. ඒ වගේ ප්‍රදේශවල බලකොටු හැදුවා. ඊට පස්සේ අපි මේක අහන්නේ මොකද යාපව්ව කඳු මුදුනේ බලකොටුව දැනුම පුජ්‍යලේ නේද? කවුද? එතකොට ගෝවින්දමලයේ ප්‍රදේශය යාපව්ව කඳු මුදුනේ බලකොටුවක් ඇති කරගත්තා. ඒ කියන්නේ කාලිංග මාගෙන් බේරෙන්න බලකොටු තුනක් හදාගත්තා. මේ යාපව්ව කඳු මුදුනේ බලකොටුවක් හදාගත්තේ සුබ සෙන්පතිය. ඔව් මේක තියෙනවා සුබ සෙන්පති. සුබ සෙන්පති. සුබ සෙන්පති. ගෝවින්දමලයේ කඳු මුදුනේ මම ගෝවින්දමලයේ අන්න මෙතන යාපව්ව ගෝවින්දමලයේ ගංගදෙණිය. ඔන්න ඔය කිනි ස්ථානෙ තුන තමයි පොළොන්නරුවෙන් ඇවිල්ලා රාජධානියේ ආරක්ෂිත බලකොටු හදාගත්තේ. කාලිංග මාර්ගයෙන් බේරෙන්න ඔවුන්ගේ ආක්‍රමණ වලින් බේරෙන්න බලකොටු හදාගත්තා. යාපව්ව කඳු මුදුනේ ගෝවින්දමලයේ කඳු මුදුනේ සහ ගංගදෙණිය කියන පර්වතේ. එතකොට ඒවා එක එක සෙනවිවරු තමයි නායකත්වය දුන්නේ. බලකොටු හදාගෙන ජනතාව ආරක්ෂා කරගෙන හිටියා. හැබැයි ඔවුන්ට කවදාවත් උවමනා වුණේ නැහැ කාලිංග මාර්ග ආක්‍රමණය කළා ඔවුන් පළවා හැරලා රාජධානිය අල්ලගන්න. ඔවුන්ට අවශ්‍ය උනේ මොකද්ද? ජනතාව ආරක්ෂා කරගෙන ඉන්න විතර. ඉතින් ඊළඟට ගෝවින්දමලයේ කඳු මුදුනේ හිටියේ කවුද? ගෝවින්දමලයේ හිටියේ සී බුවනක බාහු ආදිපාදිවරයා. බුවනක බාහු ආදිපාදිවරයා තමයි හිටියේ. බුවනක බාහු ආදිපාදිවරයා. ඩී ගංගදෙණිය කඳු මුදුනේ පර්වතයේ දැනුම පුජ්‍යලේ තමයි කවුද? සංකසෙනවි. සංකසෙනවි. ගංගදෙණිය පර්වත මුදුනේ බලකොටුව දැනුවේ සංකසෙනවි. හරි. අපි යන් ඊළඟට අග්ගාල රෝමිලක්කන් 3ට 5 3 4 වන නේ පරාක්‍රම බාහු. දැන් 6 වන පරාක්‍රම බාහු නේ 6 වන පරාක්‍රම බාහු සෝරි යා 6 වන පරාක්‍රම බාහු. රජුගේ සේවාවන් දෙකක් විස්තර කරන්න. සේවාවන් දෙකක් ලිව්වා විස්තර කරන්න. ඉතින් අපි බලන්න ඕන මේ 6 වෙනි පරාක්‍රම බාහු හිටපු රාජධානිය මොකද්ද? 6 වෙනි පරාක්‍රම බාහු හිටියේ කෝට්ටේ රාජධානිය. 6 වෙනි පරාක්‍රම බාහු හිටියේ කෝට්ටේ රාජධානිය. ඉතින් මම අර ඊයේ සතියේ කිව්වා මේ කට්ටිය අඳුරගන්නේ කොහොමද කියලා මේ බෝඩ් එකේ පේනවා ඒක තමයි ලාවට හරි. එතකොට අපෝද අනුරාධපුරේ පොළොන්න අපෝදයා කුස්සියේ ගම්මිරිස්කෝ ඔන්න කෝට්ටේ රාජධානි ටික. එතන අපි අනුරාධපුරේ අතෑරලා පරාක්‍රම බාහු දාගෙන ගියා. පළවෙනි පරාක්‍රම බාහු. දයන්නට දැම්ම දෙවන පරාක්‍රම බාහු. යයන්නට දැම්ම තුන්වන පරාක්‍රම බාහු. කුගයන්නට දැම්ම ඒ කියන්නේ කුරුණෑගලට හතරවන පරාක්‍රම බාහු. ගයන්නට දැම්ම පස්වන පරාක්‍රම බාහු. ඊට පස්සේ කොයන්න කෝට්ටේට දැම්මා 6 වන පරාක්‍රම බාහු. ඊළඟට පරාක්‍රම බාහුල 7 වෙනි එකනත් මේකට දැම්මා. 8 වෙනි එකනත් මේකට දැම්මා.
ඔන්න ඕක තමයි අපිට විභාගෙදී මතක තියාගන්න පුළුවන් ක්‍රමවේදය. පේන අඩුවේදී කමන්නේ නැහැ. මම ලියපු එක පේනවනේ. ඔන්න ඔය විදිහට තමයි අපිට ඕක මතක තියාගන්න පුළුවන්. තේරුණාද? ඒක අමාරු නෑ. විභාගෙට යනකොට 6 කොයිද 7 කොයිද 3 කොයිද කියලා ඔබ පාඩම් කරන්න යන්න එපා. ඕවා කරන්න ගියොත් අමතක වෙනවා. එතන ඒකට තමයි අර මම කිව්වේ chart එක අපෝදය කුස්සිය ගම්බිරිස්කෝ කියලා ටක් ගාලා ගැව්වා. අයන්න ඇතරියා පොයන්න ඉනම් දැම්ම පළවෙනි පරක්කම් බව ඊළඟ දයන්නට දැම්ම දෙක පරක්කම් බව ත්‍රියයන්ට දැම්ම 3 අත් කුයන්න දැම්ම 4 ගයන්නට දැම්ම 5 හයන්න කොයන්නට දැම්ම 6 7 8 ටික. එතකොට අපේ උත්තරේ ටක් ගාලා එනවා කොහෙද? මෙයාගෙන අහන්නේ කවුද අපෙන් අහන්නේ? 6 වන පරක්කම් බවගේ 6 වන පරක්කම් බව රජුගේ සේවාව. එතකොට 6 වන පරක්කම් බවගේ කෝට්ටේ. එතකොට 6 වන පරක්කම් බව ගැන කිව්වොත් 6 වෙනි පරක්කම් බව තමයි කෝට්ටේ එක්සේ සත්කල පාලකයා. කෝට්ටේ එක්සේ සත්කල පාලකයා. කොහොමද එක්සේ සත්කලේ? පරක්කම් බවට හිටියා පුතු හිටියේ නැහැ. එක දරුවෙක් දුවෙක් හිටියේ උඩ කුඩේ දේවිය. පුතු හිටියේ නැති නිසා 6 වෙනි පරක්කම් බව මොකද කරේ? දරුවන් දෙන්නෙක් අරන් හදාගත්තා. ඒ අරන් හදාගත්ත දරුවන් දෙන්නට දැම්ම නම් දෙක තමයි සපුමල් කුමාරයා සහ කවුද? අම්බුලුගල කුමාරයා කියලා. සපුමල් කුමාරයා සහ අම්බුලුගල කුමාරයා කියලා තමයි නම දැම්මේ. එතකොට සපුමල් කුමාරයා යවුව යාපනයට. යාපනයට යවලා මොකද කරේ? යාපනයේ රාජධානිය අල්ලගත්තා. අම්බුලුගල කුමාරයා යවුව ඒ කාලේ වෙනකොට මහනුවර රාජධානියේ කැරැල්ලක් ඇති වෙලා තිබුණා. ඒ කැරැල්ල මර්ධනය කරන්න අම්බුලුගල කුමාරයා යවුවා. එහෙම යවලා මුළු ලංකාවම එක්සේ සත්කල පාලකයා තමයි කවුද? 6 වෙනි පරක්කම් බව අපිට වැදගත් වෙන්නේ. අන්න එතකොට ඒක වැදගත් කරුණක්. අන්න ඒක කරුණ. ලංකාවම එක්සේ සත් කිරීම. එතකොට විස්තර කරනකොට කියන්න කොහොමද එක්සේ සත් කරේ? අම්බුලුගල කුමාරයා යවුවා මහනුවරට යවලා එක්සේ සත් කළා කැරැල්ල මර්ධනය කරා. එයාගේ ඊළඟ පුතා අරන් හදාගත්ත පුතා සපුමල් කුමාරයා ඔව් යාපනයට යවලා යාපනයේ රාජධානිය අල්ලගෙන මොකද කරේ? රට එක්සේ සත් කළා කියලා ලියන්න ඕනේ. එක කරුණක් ඒක. ඊට තාම මොනවද කරුණු තියෙන අපිට? ඔය වගේ ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ අර මම කියව සාමාන්‍ය ජෝතිය සිටුවරේ පරාජය කරන්න තමයි යන්නේ. ජෝතිය සිටුවරේ පරාජය කරන්න තමයි යන්නේ. ඒ වගේම ඉතින් අපි ලියමු විස්තරයත් එක්ක එතකොට ලේසි. දැන් ආරම්භය කියලා ලියන්න. ආරම්භය කියලා ලියලා ලස්සන ඉරක් ගන්න. ආරම්භය කියලා ලියලා හතරවෙනි ප්‍රශ්නේ ඉරක් ගන්න. ආරම්භය මෙන්න මෙහෙම ගන්න. කෝට්ටේ ආරම්භක පාලකයා වන නැත්නම් ලියන්න කෝට්ටේ රාජධානියේ ආරම්භක පාලකයා වන කෝට්ටේ රාජධානියේ ආරම්භක පාලකයා වන 6 වන පරාක්‍රම බාහු රජුගේ සේවාවන් තුන්වෙනි ප්‍රශ්නෙටද සර්? ඔව් තුන්වෙනි එක 6 වන කෝට්ටේ ආරම්භක පාලකයා වූ 6 වන පරාක්‍රම බාහු රජුගේ 6 වන පරාක්‍රම බාහු රජුගේ සේවාවන් රාශියක් හඳුනාගත හැකි දැන් ඊළඟ රූලේ විස්තරය කියලා ලියලා ඉරක් ගන්න. විස්තරය කියලා ලියලා ඉරක් ගන්න. ඔන්න තරු දාලා විස්තරයට අවශ්‍ය කරුණු ටික මෙන්න මේ කරුණු ටික මම දෙනම් ඔයාලට විස්තර කරන්න. ඔයාලට තව සතියක් තියෙනවා මේ පේපරේ කරන්න විස්තර කරලා ලියන්න නේද? ආයි ලබන සතියේ ඉරිදා 3යි තියෙනේ පටන් ගන්න. එතකොට සතියක් තියෙනවා මේ පේපරේ ඔයාලට ලියන්න නේද? හැමෝම හිතා අවංකෙන් මේක කරොත් ඔයාලට ඒකක් ගන්නවා කියන එක සිම්පල් වැඩක්. තේරුණාද? හරි විස්තරයට අවශ්‍ය කරුණු ටික ඔන්න මම දෙනවා ලියන්න කරුණු ටික තරුවක් දාලා
කරුවද්දාන වන්නි ප්‍රදේශයේ කෝට්ටේ රාජ්‍යයට යටත් කර ගැනීම වන්නි ප්‍රදේශයේ කෝට්ටේ රාජ්‍යයට යටත් කර ගැනීම වන්නි ප්‍රදේශයේ කෝට්ටේ රාජධානියට යටත් කර ගැනීම තොර යටත් කරගත්තේ කොහමද කියලා දාන්න එක ලියන්න එතකොට කරුණ ඒක ඔයා ලියන්න සම්මල් කුමාරයාවලා මෙප යටත් කරගත්ත කියලා ලියන්න ඕනේ ඊළඟ තරුව දාන්න ඊළඟ කරුණ අපෙන් අහන්නේ කරුණු තුනයි යන්නේ කමන්න ලියන්න පහක් විතර උඩරට සාමාන්ත පාලකයා වූ උඩරට සමාන්ත ඒ කියන්නේ කෝට්ටේට සමානව පාලනය කරපු සාමාන්ත පාලකයා වූ ज्योतिय सिटुवरया ज्योतिय सिटुवरया ज्योतिय सिटुवरया ज्योतिय सिटुवरया ඇතිකල කැරැල්ල මැඩලීම ඇතිකර කැරැල්ල මැඩලීම ඇතිකර කැරැල්ල මැඩලීම ඔන්න වරහන් ඇතුළු දාන්න අම්මුළුගල කුමාරයා කියන වරහන් ඇතුළු දාන්න අම්මුළුගල කුමාරයා කියන ලියනකොට විස්තරයට ඒක අන්තර්ගත කරලා ලියන්න අම්මුළුගල කුමාරයා වල යාපනයේ ජය ගැනීම ඊළඟ කරුණු යාපනයේ ජය ගැනීම යාපනයේ ජය ගැනීම වරහනක් දාලා උන්නන් ලියන්න සකුමල් කුමාරයා කියන සකුමල් කුමාරයා එතන විස්තර වෙන්න ඕනේ යාපනයේ ජය ගැනීම සකුමල් කුමාරයා ඒ වගේ පුතේ ඊළඟ කරුණ දාන්න අවසන් වරට රට එක්සේසත් කළ පාලකෙක් එක කොඩියක් යටතට ගත්තා ආදේශීය කොඩි තිබුණේ ඒ කොඩි ඔක්කොම විසිකලා දාලා ඔක්කොම ටික අල්ලගෙන එක කොඩියක් යටතට ගත්තා එක්සේසත් කළා අවසන් වරට ලංකාව එක්සේසත් කළ පාලකයා වේ අවසන් වරට ලංකාව එක්සේසත් කළ පාලකයා බවට පත් වේ ඉතින් ඕනනම් තව කරුණක් ලියන්න පුළුවන් සාහිත්‍යයට විශාල සේවයක් කිරීම ඒක යටතේ ලියන්න පුළුවන් සාමාන්‍යයෙන් කෝට්ටේ රාජධානිය තමයි පුතේ සර්ණමය යුගයේ සාහිත්‍ය වශයෙන් සර්ණමය යුගය කියලා හඳුන්වන ගොඩාක් පොත්පත් රචනා වෙච්ච යුගය අපිට අහන්නේ කරුණු කීයද කරුණු 3යි ඔව් කරුණු 2යි කරුණු දෙක විස්තර කරාම ඇති අනවශ්‍ය දේවල් ලියන්න යන්න එපා කාලේ නාස්ති වෙනවා ඒව ලියන්න යන්න ඕනේ කරුණු දෙක ලිව්වා විස්තර කරා එච්චරයි ගොඩක් කරුණු ලියන්න යන්න ඕනේ කරුණු දෙක ලිවුණා ලකුණු දෙක හම්බ වෙනවා ඒ කරුණු දෙක විස්තර කරලා තියෙන කිසිම ගැටලුවක් නැහැ ලකුණු හම්බ වෙනවා ඔයා තව කරුණු අනේ මට තව වැඩිපුර ලකුණු හම්බෙයි කියලා තව විස්තර කරලා ලකුණු හම්බෙන්නේ නැහැ පළවෙනියට විස්තර කරපු ටික තමයි හම්බෙන්නේ ඊට පස්සේ තව විස්තර කරලා තියෙන ඒව බලන්නේවත් නැහැ තේරුණාද ඒව බලන්නේ නැහැ බලුවත් ලකුණු හම්බෙන්නේ නැහැ ඔයා කොහොම හරි පළවෙනි කරුණු දෙකට ලකුණු දෙකක් දුන්නා ඒ දෙක විස්තර කරලා දෙන ලකුණු දෙකක් දුන්නා ඔයා කරුණු හතරක් කියලා දෙනවා පළවෙනි කරුණු දෙක හරිනම් ලකුණු දුන්නා එච්චරයි ඊළඟ කරුණු බලන්න ඕනේ නැහැ ඊළඟ ඒ කරුණු දෙක විස්තර කරලා එච්චරයි ආයෙ මොකුත් නැහැ අපේ ප්‍රශ්නේ අහන විදිහට අපි උත්තර දුන්නා හරි අනවශ්‍ය දේවල් පොත් ගණන් ලියලින්න අවශ්‍ය නැහැ හරි අයි බලමු ඊළඟ රෝවිලක ඒක අවසන් කරන්න ඕන අවසානයේ කියලා දාන්න අවසානයේ කියලා දාලා ඉරක් ගන්න අවසානයේ කියලා දාලා ඉරක් ගන්න ලියන්න මෙහෙම අවසානයේ මෙන්න මේ විදිහට අවසානයේ ලියන්න හයවන පරාක්‍රම බාහු රජතුමාගේ හයවන පරාක්‍රම බාහු රජතුමාගේ රජතුමාගේ සේවාවන් මෙරටට සිදු සේවාවන් මොනවාද යන්න මනාව හඳුනා ගැනීමට පුළුවන් හරි ඔන්න අපේ ඊළඟ ආන පාඩම සරණමය යුගය ගැන අහන්න
හරි. හතරවෙනි එක දාන්න. සිංහල හතරවෙනි එක සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ ලෙස කෝට්ටේ යුගයේ හැඳින්වීමට බලපෑ හේතු උදාහරණ තුනක් මගින් පැහැදිලි කරන්න. උතර පුතේ ඔයාලා ඒක දන්නව නේද? ස්වර්ණමය යුගය කියලා හැඳින්වුවේයි කියලා නේද? එතකොට ඒකට ආරම්භයක් දෙන්න පුළුවන් නේද දැන් ඔයාලට? මම ඒක ඔයාලට බාර කරනවා. කොහොමද ආරම්භයක් දෙන්නේ කියලා බලන්න. ආරම්භය ඕන්න ලියා ගන්න. ආරම්භය කියලා ආරම්භය කියලා ලියන්න මෙන්න මෙහෙම. සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ ලෙස කෝට්ටේ යුගය හැඳින්විය හැකිය. ඊට පස්සේ ලියන්න විස්තරය කියලා. විස්තරය කියලා ගන්න. මොනවද විස්තරයට එන්න ඕන? ඒ කියන්නේ හයවන පරාක්‍රමබාහු ශ්‍රේෂ්ඨ නරපතියෙක් වගේම සාහිත්‍ය දියුණුවට විශාල සේවයක් කරපු පඬිවරයෙක් හයවන පරාක්‍රමබාහු රජතුමා කියන්නේ. ඉතින් මේ රජතුමාගේ කාලයේදී පුතේ මොකද්ද? තොටගම්මුවේ ශ්‍රී රාහුල හිමි, පෑත්තෑවේ හිමි, විදානගම මෛත්‍රී හිමි, ඉරුගල් කුලතිලක හිමි, ඒ වගේ හිමිවරු හිටියා. ඒ වගේ ගොඩාක් හිමිවරු වැදගත් හිමිවරු මේ රජතුමාගේ කාලේ හිටියා. ඒ වගේම තරකුම්බා සිරිත, කාව්‍ය සේකරය, බුදුගුල අලංකාරය, ලෝවැඩ සංගරාව, බුත්තිල කාව්‍ය, හංස සන්දේ අංශ ප්‍රශස්ති කාව්‍ය නේද? උපදේශන කාව්‍ය, ග්‍රන්ථ ආදී කෘති රචනා වුණා මෙන්න මේ හයවන පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ. ඒ වගේම මේ රජතුමා පිරිවෙන් පවා ආරම්භ කරා. සාහිත්‍ය දියුණුව සඳහා පිරිවෙන් පවා ආරම්භ කරා. උදාහරණ මොනවද? පැපලියානේ සුනත්තා දේවි පිරිවෙන නේද? කුරක කෑරගල පద్මාවතී පිරිවෙන, ඒ වගේ දෙවිනුවර ඉරුගල් කුලතිලක පිරිවෙන, වීදාගම සංඝානන්ද පිරිවෙන, ඔය වගේ ආදී බෞද්ධ මධ්‍යස්ථාන මේ රජතුමා ඇතික. ඉතින් ඔන්න ඔය ටික තමයි විස්තරයට ඇතුළත් වෙන්න ඕන. ඕනනම් දෙකක් ලියා ගන්න විස්තරය කියලා ලියා ගන්න. ඔයා ඒකට ආරම්භ කරන්න මෙන්න මේම විස්තරය. හයවන පරාක්‍රමබාහු රජු විස්තරය යටතේ ලියන්න. හයවන පරාක්‍රමබාහු රජු. හයවන පරාක්‍රමබාහු රජු ශ්‍රේෂ්ඨ නරපතියෙකු සේම උගත් පඬිරුවනකි ඊළඟ තරුවදාන් ලියන්න මෙන්න මේවා. තොටගම්මුවේ රාහුල හිමි මේවා අන්තර්ගත වෙන්න ඕන. වෑත්තෑවේ හිමි, වීදාගම මෛත්‍රී හිමි, ඉරුගල් කුලතිලක හිමි, මෙකල ඉතා වැදගත් මොහොම් පොත්පත් රාශියක් රචනා කරලා තියෙනවා. ඊළඟ දරුවදාලා ලියන්න. තරකුම්බා සිරිත, කාව්‍ය සේකරය, බුදුගුණ අලංකාරය, ලෝවැඩ සංගරාව, බුත්තිල කාව්‍ය, තව තියෙනවා නේද? හංස ගිරා පරවි සංදේශ නේද? හංස ගිරා පරවි සැලලී සංදේශ, ප්‍රශස්ති කාව්‍ය, උපදේශන කෝෂ ග්‍රන්ථ ආදී රචනා වුණා. ආදී රචනාවි ඔන්න ඔය ටික ලියවෙන්න ඕන. ඒ වගේම පිරිවෙන් ඇති කරා.
පිරිවෙන්නේ නැති කරලා ඊළඟ තරුව ලියන් දාන්න පිරිවෙන්නේ නැති කිරීම ඊළඟ තරුව පිරිවෙන්නේ නැති කිරීම ඔන්න ඔය කරුණු ටික ලියුවොත් එමානවා මොකද්ද පැපිලියානේ සුනෙත්තා දේවි පිරිවෙන හයවන පරක්කම් බව ඊළඟට සුනෙත්තා දේවි පිරිවෙන පැපිලියානේ සුනෙත්තා දේවි පිරිවෙන කෑරගල පద్මාවතී පිරිවෙන කෑරගල පద్මාවතී පිරිවෙන ඊළඟට දෙවිනුවර ඉරුගල් කුලතිලක පිරිවෙන දෙවිනුවර ඉරුගල් කුලතිලක පිරිවෙන ඔය වගේ බෞද්ධ පිරිවෙන්න ආරම්භ කිරීම ඔය වගේ බෞද්ධ පිරිවෙන්න ආරම්භ කිරීම ඔන්න ඔය ටික කරුණු අපෙන් අහලා තියෙන කීයද 3යිනේ 3ක් නේද විස්තර කරා නේද කරුණු 3 මොකද්ද එකක් තමයි පිරිවෙන්න ආරම්භ කිරීම ඊළඟට බොහෝ පොත්පත් රචනා කිරීම ඊළඟ කරුණ තමයි මොකද්ද මේ මොකද උගත් කතුවරු හිටියා උගත් කතුවරු ඒ කාලේ හිටියා ඔයගේ උදාහරණ තුන ලියලා ඒ කවුද කියලා ලියන්න එච්චරයි ඒක අවසන් කරන්න අවසානයේ කියලා ලියන්න අවසානයේ කියලා ලියන්න ඊට දක්වා ඇති විස්තරයට අනුව අනාවරණය වන්නේ සිංහල සාහිත්‍යයේ සර්ණමය යුගය බව සිංහල සාහිත්‍යයේ සර්ණමය යුගය සිංහල සාහිත්‍යයේ සර්ණමය යුගය කෝට්ටේ යුගය බවයි හය හත අට නමයනේ ප්‍රශ්න 4ක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න. අපි පොඩ්ඩක් නිකන් වෙනසකටත් එක්ක බහුවර්ණ පේපරේට යමු. අපි වෙනසකටත් එක්ක බහුවර්ණ පේපරේට යමු. වාඩ එක දිගට රචනා ප්‍රශ්න කරන්න ගියාම අමාරුයි නේද? මටත් අමාරුයි වාටත් අමාරුයි. අපි රචනා ප්‍රශ්න වලට ගිහිල්ලා එමු. එතකොට ලේසි. අපි රචනා ප්‍රශ්න 40 ගන්න එමු. එතකොට දැන් ඔයාලා පේපරේ අරගෙන නැත්තම් ඔයාලා කරන්න ඕන දේ ඔයාලා දන්නවනේ නේ. ඒ විදිහට ඒක කරන්න. හරි. පළවෙනි එකට උත්තරේ. ඒක ඔයාලා දන්නවා. කියන්න පළවෙනි එකට උත්තරේ මොකක්ද කියන? කතා කරමු බලන්න. अंक 1 धातु अंशය उत्तरे अंक 1 धातु अंशය धातु अंशය ඒ කියන්නේ කෝට්ටේ රාජධානියේ සිට සමය සිට මාණ්ඩුව රාජධානිය සමය දක්වා ඉතිහාසය දැරීමට වඩාත් යෝග පොත තමයි ධාතු අංශය දෙක දාන්න උඩර රාජ සමයේ වසර 19ක් ශ්‍රී ලංකාවේ සිරකරුවෙකු සිට ආපසු මෙරටට ආපු එක්කෙනා ලියපු ඓතිහාසික පුජ්‍යලේ කවුද ඉංග්‍රීසි ජාතිකය කවුද කියලා අහන රොබර්ට් නොක්ස් ඒක දාන්න ඊළඟට 3 ශ්‍රී ලංකාවේ පාර්ක ඓතිහාසිකයෝගේ ජනාවාස ව්‍යාප්තිය දේශගුණික කලාපණුව වර්ගීකරණය කිරීමේදී බෙල්ලම්බැඳි පැලස්ස අයත් වන්නේ මොන පැත්තටද කියලා අහන පාඩද බෙල්ලම්බැඳි පැලස්ස අයත් වෙන්නේ පුතේ පහතරට වීලි කලාපයට බෙල්ලම්බැඳි පැලස්ස කල්පන ප්‍රදේශයේ 4 ඉතිහාසය දැරීමේ පුරාවිද්‍යා මූලාශ්‍රය ලෙස ගැනෙන අභිලේඛන කාණ්ඩය ඇතුළත් පිළිතුරු අභිලේඛන කියන්නේ ලියලා තියෙන දේවල් ලියලා තියෙන ලේඛන වලට කියනවා අපි අභිලේඛන කියලා ලියලා තියෙන ලේඛන වලට කියනවා අභිලේඛන. ඒතර බලන්න අභිලේඛන වලට අයත් වෙන්නේ මොකද්ද කියලා සෙල්ලිපි හරි මැටිපුවරු හරි තඹතාඩු වල ලිව්ව රන්තාඩු වල ලිව්වා. හරි චිත්‍ර නැති නිසා මේක නෑ. නටබුන් තියෙන නිසා ඒක නෑ. එහෙනම් උත්තරේ අංක 1. 5 සඳහා මානවයින් අතරින් ශ්‍රී ලංකාවේ ජනාවාස කිරීමට දායක වූ මානවය තමයි හෝමෝ සාපියන්. ඒක ඔයාලා දන්නවා. 6 ශ්‍රී ලංකාවේ පාර්ක ඉතිහාස යුගය පිළිබඳ තොරතුරු ලැබී ඇති පහත් සඳහන් ස්ථාන කාලවකවානු අනුපිළිවෙල පෙළ ගැස්වූ විට
පිළිතුර ලැබිලා තියෙන ඓතිහාසික තොරතුරු අනුව අපිට ඉස්සෙල්ලම තොරතුරු ලැබුණේ කොහෙද? මෙන්න මේ පායියංගල, බෙල්ලම්බැදි පැලැස්ස, පොතාන මාතොට කියන ප්‍රදේශ. උත්තරේ දෙක එන්නේ. උත්තරේ දෙක. 7 බිම්බීදුරු නමින් යටින් යන පිරිසිදු තිරුවාණගල් භාවිතා කරමින් ජාමිතික හැඩේ යුත් ගල් මෙවලම් සකස් කරන ලද්දේ. 7 මධ්‍ය ශිලා යුගයේ 7ට 3 මධ්‍ය ශිලා යුගය 8 බලන්නකො. වෙර යොදා බලයක් යෙදීමෙන් ගල්පතුරු ගලවා මෙවලම් දැරීමේ තාක්ෂණය හඳුන්වන්නේ මොන නමින්ද කියලා අහනවා. මේ ගොඩාක් ප්‍රශ්න මේ සැරේ අහන්නේ 10 වසරේ පාඩම් වලින් තමයි අහන්නේ. ඒ නිසා අනිවාර්යෙන් 10 වසරේ පාඩම් ටික හොඳට මතක තියාගන්න ඕන. 8 පීඩන සල්කය. උත්තරේ පීඩන සල්කය. පීඩන සල්කය. 9 පූර්ව 9 ඉස්වර්ෂ 3 සියවසේදී පමණ පොළවහරා මොකද්ද මැටි ආලේප කර නිම සකස් කළ බවට සාක්ෂි අම්මු ඇති ස්ථානයක් වන්නේ. ඔව් ඉස්වර්ෂ 3 සියවසේදීනේ පොළවහරා ඒ මත මැටි ආලේප කර නිවාස සකස් කළ බවට සාක්ෂි අම්මු වෙන්නේ. තිස්සමහාරාම වලගම්පත්තුවේ. උත්තරේ 3 තිස්සකමහාරාම වලගම්පත්තුවේ. 10 පූර්ව ඉතිහාස යුගයේ විශාල ගල්පතුරු එක්තැන් කොට චතුරස්‍රාකාර හැඩයට සකස් කරන ලද ගත් පුවරුවකින් ආවරණය කරමින් මිනිස් භස්මාවශේෂ තැන්පත් කිරීම සඳහා සකස් කළ ශිලා මංජුසා සොයන නම් වෙලා තියෙන්නේ කොහෙන්ද කියලා අහන්න. කොහෙන්ද? එන්න මේ යටිගල් පොත්ත සුසාන භූමිය. අපිට යටිගල් පොත්ත දෙන්න පුළුවන් මොකද උත්තරේ නෑ මේ ඉබ්බන් කටුව තිබුණා නම් ඉබ්බන් කටුවත් ඇයි. ඒක යටිගල් පොත්තත් ඇයි. යටිගල් පොත්ත තමයි උත්තරේ හරිය. යටිගල් පොත්ත තමයි වටේ ගල්පතුරු තියලා හදලා දෙන්නේ. 11 අතීතයේ ගමිකයන් තෝරා ගන්න ලැබුවේ ගමේ සිටි ගෘහපතියන් අතරින් බව සඳහන් වන කෘතිය තමයි ඔයාලා දන්නවා සමන්ත පාසාදිකාව. සමන්ත පාසාදිකාව තමයි සඳහන් වෙන්නේ. 12ට උත්තරේ 12 බලන්න අතීතයේදී යකඩ උදුන් දැල්වීමට අවශ්‍ය කරන සුළං ඵලයේ මහිනාමක ආධාරයෙන් ලබන යකඩ නිස්සාරණය කළ බවට සාක්ෂියක් වුණ ස්ථානය කොහෙද? මෙන්න මේ මධ්‍යම පළාතේ දෙල්ගහලකන්ද ප්‍රදේශයේ සමනල වැව ප්‍රදේශයේ නේ. සමනල වැව ප්‍රදේශයේ සුළං ආධාරයෙන් තමයි යකඩ නිස්සාරණය කරේ. මේ දෙල්ගහලකන්ද ප්‍රදේශයේ මහිනාවකින් තමයි ගහලා උඩම් පුම්බල තමයි ඇති කරේ මහිනාවක. එතන මධ්‍යම පළාතේ දෙල්ගහලකන්ද ප්‍රදේශයේ. 13 ඇලහැර ඇල මගින් ජලය සපයා ගන්න වැව් පමණක් ඇතුළත් පිළිතුර. ඇලහැර මගින් තියෙනවා මින්නේරිය වැව, පදවිය වැව, නාච්චිදුව වැව, කන්තලේ වැව. සෝරි ඒක නෙමෙයි 4. මෙන්න මේක අයිති නෑ, නාච්චිදුව අයිති නෑ. මම බලනවා ඒක. උත්තරේ ඉන්නේ 4 මින්නේරිය වැව, කන්තලේ, ගිරිතලේ වැව, කවුඩුල් වැව, කන්තලේ වැව. හොඳ නාච්චිදුව නෑ. හරි 14ට උත්තරේ ඔයාලා බලන්න. වැව්වල ජලය භාවිතා කරන්නේ අය කළ බද්ධ මොකද්ද? දකපති 100ක දකපති. හෙන් ගොවියන්ගෙන් අය කළ බද්ධ කැටි අඩ. මතක තියෙන්න ඕන කැටි අඩ. ඊට පස්සේ රජුදායත් ඉඩම් වල වගා කරන්නන්ගෙන් අය කළ බද්ධ මොකද්ද? මොකද්ද බද්ධ? D1 බොජ කපති. බොජ කපති. ඇලමාර්ගවල මාළු අල්ලන්නන්ගෙන් අය කළ බද්ධ තමයි මතර මජි බක. මතර මජි බක. උත්තරේ එන්නේ 4 CADB. හොඳට මතක තියාගන්න. වැව්වල ජලය භාවිතා කරන්නන්ගෙන් අය කළ බද්ධ දකපති. හේන් ගොවියන්ගෙන් අය කළ බද්ධ කැටි අඩ. රජුට අයත් ඉඩම් වල වගා කරන්නන්ගෙන් අය කළ බද්ධ බොජ කපති. ඇලමාර්ගවල මාළු අල්ලන්නන්ගෙන් අය කළ බද්ධ මතර මජි බක. මතර මජි බක. එක මතක තියාගන්න. 15 අනුරාධපුරයේ අබේගිරිය කැණින්වලදී හමු ලෝහ කැබැල්ලේ රන් දෙවිස කලඳ යනුවෙන් ලියා තිබෙන්නේ මේ පැහැදිලි වන්නේ මොකක්ද කියලා. එතකොට මේක ඔයාලට දෙනවා විනිමය අගයක් මේ පැහැදිලි වන්නේ නේ. ඒවයි කියන්නේ බාණ්ඩ කිරන්න ගත්ත අගේ නේද? විනිමය කටයුතු වලට කාසි වෙනුවෙන් රන් ලෝහ භාවිතා කළා කියන එක තමයි බලන්න. රන් ලෝහ භාවිතා කරලා දෙන විනිමය අගයක් විදියට.
16 ඉහත 16ට බලන්න උත්තරේ 16ට එන්නේ ඊයක සඳහන් වෙළඳාමට අදාළ පුරාවිද්‍යාත්මක සහ සාහිත්‍ය මූලාශ්‍ර අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර මොකක්ද කියලා අහනවා. කුෂිකර්මාන්තය පිළිබඳ අනාවරණය වන්නේ මොන සිල්ලිපියද? තෝනිගලේ. කුෂිකර්මාන්තය තෝනිගල සිල්ලිපිය තියෙන මැදහස කියලා කන්නයක්. ජල මහා මැද කන්නයක් තිබුණා කියලා තෝනිගල සිල්ලිපිය සඳහන් වෙනවා. ඊළඟ වෙළඳ සංගම් පැවති බවට තොරතුරු සඳහන් වන්නේ මෙන්න මේ බඹරගස් තලාව සෙල්ලිපිය. අභ්‍යන්තර වෙළඳපොළ සහ වෙළඳ පාලන කටයුතු පිළිබඳව සඳහන් වෙන්නේ බදුණු ටැන් ලිපිය. ඊළඟට වෙළඳ සේන නිසා කර්මාන්ත පිළිබඳ තොරතුරු සඳහන් වෙන්නේ පෙරියන් කුලම සෙල්ලිපිය. හරි. අපි 20ක් කරලා නතර කරමු. ප්‍රශ්න 20ක් කරලා 17 ප්‍රශ්න 20ක් කරලා අපි නතර කරමු. වෙලාව ගිහිල්ලා තියෙන 17 නතර පාඩ නතර කරනවා. චීනයේ සිට පැමිණි චෙන්නෝ සෙනවියා විසින් තාල්ලේ පිටුන තී භාෂා සෙල්ලිපිය ඇතුළත් වන භාෂා වර්ග මොනවද කියලා. මොනවද? චීන භාෂාව, පර්සියන් භාෂාව සහ දෙමළ භාෂාව. චීන භාෂාව, පර්සියන් භාෂාව හා දෙමළ භාෂාව. 18 ශ්‍රී ලංකාවේ අතීත පාලකයන් ජාති ආගම් මතින් වෙනස් වුවද අසල්වැසි රටවල ජනතාව සමග ඉතා විශ්වාසවන්තව කටයුතු කළ බව පෙන්නුම් කිරීමට දිය හැකි සුදුසුම උදාහරණය වන්නේ මොකක්ද කියලා අහනවා. හොඳම උදාහරණය තමයි මෙන්න මේක. පළවන විජය බාවුරතුමා දළදා මාලිගාවේ ආරක්ෂාවට මොකද කරේ? වේලක්කාර හමුදා බටෙන් ගෙන්නේවුවා. ඒ කියන්නේ පිටරා ජාතියක් විශ්වාස කරා. විශ්වාසවන්ත කරේ. ඒ කියන්නේ තමන්ගේ ලංකාවේ තියෙන මුසුම් බැතිකඩ රාජ්‍ය සංකේතය ආරක්ෂා කරන්න ලංකාවේ ඊට පට්ටිය නෙවෙයි ගත්තේ විදේශිකයි. ඒතකොට ඔවුන් විශ්වාස තිබුණා විදේශිකයන් පිළිබඳ. ඒක තමයි උත්තරේ. 19 අතීතයේදී සකස් කරන ලද කැඳ වර්ග අතර සහල් කොටසකට වතුර කොටස් 6ක් යොදා රෝගීන් සඳහා සකස් කළ කැඳ වර්ගය හැඳින්වුවේ මොකක්ද? 19 යවාගු. මතක තියාගන්න විභාගයට අනිවාර්යෙන් යවාගු. 20 නතර කරමු. පරිසර සංරක්ෂණය යටතේ කැලෑවල ගස් කොළන් කළමනාකරණයේදී රජය විසින් පනවා තිබූ නීති රීති වලට අනුකූලව රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ බවට උපදෙස් ලබා දී ඇත. මොකද්ද? තියෙන සෙල්ලිපිය මොකද්ද කියලා අහන්නේ. මොකද්ද? කොණ්ඩවට්ටවාන සෙල්ලිපිය. කොණ්ඩවට්ටවාන ටැම් ලිපිය තමයි තියෙන්නේ. ඒ කියන්නේ පරිසර සංරක්ෂණය යටතේ කැලෑවල ගස් කොළන් කළමනාකරණයේදී රජය විසින් පනවා තිබූ නීති රීති වලට අනුව රජය නිලධාරීන් කටයුතු කළ බව උපදෙස් තියෙනවා. කොණ්ඩවට්ටවාන ටැම් ලිපිය හොඳට මතක තියාගන්න විභාගෙට. හරි. අපි අදට පන්ති නතර කරමු. ආපහු 21 ඉඳන් ඉතුරු පරණ ටික සාකච්ඡා කරලා සිතියම් ටික ලබන සතියක් ඉවර කරනවා. යාළුවන්ට කියන්න දැනුවත් කරන්න. පේපර් ටික අපි පේපර් ක්ලාස් එක දිගටම ඉරිදා 3:30ට පන්ති යන හැමදාම තියෙනවා. නෝරදවාම තියෙනවා. හැමෝම සම්බන්ධ වෙන්න. හොඳට මතක තියාගන්න 3:30 තියෙන්නේ. දැන් ළමයිට ක්ලාස් එකක් තියෙන නිසා ළමයි ගොඩක් ගිහිල්ලා තියෙනවා. හරි. අපි මේ ළමයි කහලා දෙනවා මොකද්ද පුරකමත කියන්නේ මොකද්ද කියලා. පුරකමත කියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ පුරේ මේ නගරයේ ඉදෝ ප්‍රධාන වාස්තු විද්‍යාත්මක ශිල්පිය. දැන් ආපු කෙනා නැද්ද කොහෙද? නගරයේ ඉදෝ ප්‍රධාන වාස්තු විද්‍යාත්මක ශිල්පිය තමයි පුරකමත කියලා කියන්නේ. ඒක අහලා තියෙනවා. හරි එහෙනම් අපි අදට පන්තිය නතර කරනවා. අප ලබන සතිය 3:30ට හමු වෙමු. අනිවාර්යෙන්ම ඉතුරු දීපු රචනා පන්ති ටික ලියන්න. අනිවාර්යෙන්ම ලිවිය යුතුය. ඔයා ලියන්න ඕනේ. ඔය පේපරේ තමයි විභාගෙටත් එන්නේ. ඔය පේපරෙම තමයි විභාගෙටත් එන්නේ. ඒක කිසි ගැටලුවක් නැහැ. මත් දෙන වැට් ටික කරන්න ඔයාට ඒක අනිවාර්යෙන් එන්නේ. කිසි ගැටලුවක් නැහැ. අදම ඔය රචනා පන්ති වලට උත්තර ටික ලියන්න. හරි. එහෙනම් පුතේ සියලු දෙනාටම තෙරුවන් සරණයි. මන් තියෙනවා.